එහෙමනම් එවන් දියුණු මිනිස්සු ගණන් කරපු ඉලක්කම තමයි 1.140 කියලා කියන්නේ. 1.140 ඒවා 86,40,000යි අන්තර්කල්පයක ආයුෂය. එවන් අන්තර්කල්ප 64ක් අසංඛ්‍ය කල්පයට තියෙනවා. එවන් අසංඛ්‍ය කල්ප 4ක් මහා කල්පයට තියෙනවා. එහෙමනම් මහා කල්පය ඇතුලේ අන්තර්කල්ප තියෙනවා 256ක්. අසංඛ්‍ය 86,40,000 ඒවා 256ක් තියෙනවා මහා කල්පය ඇතුලේ. එතකොට අසංඛ්‍ය 86,40,000 එව්ව කියහම මේ අන්තර්කල්ප 256ක්. එවන් මහා කල්ප 30ක්වත් අඩුම වශයෙන් තියෙනවා බුදුවරු දෙන්නෙක් අතර කාලය. වැඩි වුණොත් අසංඛ්‍ය ගණන් මහා කල්ප ගෙවෙනවා බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒතරම්ම දුර්ලභයි සම්මා සම්බුදුවරු ලෝකේ පහළ වීම. බුද්ධ පාදෝච දුර්ලභා කියලා සඳහන් කරලා තියෙන නිසා අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය වෙනුවෙන් පාරමිතා සම්පූර්ණ කරමින් නැත්නම් බුද්ධත්වයට අවශ්‍ය කරුණු එහෙමත් නැත්නම් බුදු වෙනවා කියලා තීරණය කරපු තැන ඉඳලා බුද්ධත්වයට දක්වා එන ගමන මහා කල්ප අසංඛ්‍ය 20ක්. මහා කල්ප අසංඛ්‍ය 20ක්. මේ කාරණාව මම හිතන්නේ දෙතුන් පාරක් මෙනෙහි කරන්න වෙයි තේරෙන්න. මහා කල්පම 1.140 ඒවා 20ක්. තවත් ලක්ෂ 1ක්. මේ අම්මගෙන් ආශිර්වාද අරගෙන එන ගමන. මේ කාලය ගෙවාගෙන එනකොට මුල් කාලයට කියන්නේ මනෝ ප්‍රනිධානය කියලා. ඒ කියන්නේ මම බුදු වෙනවා කියලා හිතේ විතරයි තියෙන්නේ. මනෝ ප්‍රනිධාන. අපි හැමෝගෙම මනෝ ප්‍රනිධාන තියෙනවා. කාටවත් නොකිය හිතේ තියෙන දේවල් අපි හැමෝම ළඟ තියෙනවා. එහෙමනම් මේ මනෝ ප්‍රනිධාන කාලය මහා කල්ප අසංඛ්‍ය 7යි කියලා සඳහන් කරනවා. මේ මහා කල්ප අසංඛ්‍ය 7 ඇතුලේ උන්වහන්සේ දකිනවා ලෞතර බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේලා 1,25,000ක් මුණ ගැහෙනවා මේ මහා කල්ප අසංඛ්‍ය 7 ඇතුලේ. ඊට පස්සේ මනෝ ප්‍රනිධානයේ වාක් ප්‍රනිධානයේ මනෝ ප්‍රනිධානයේ මහා කල්ප අසංඛ්‍ය 7යි වාක් ප්‍රනිධානයේ මහා කල්ප අසංඛ්‍ය 9යි. මේ වාක් ප්‍රනිධානයේ ඇතුලේ උන්වහන්සේට මුණ ගැහෙනා ලෞතර බුදුරජාණන් වහන්සේලා 3,87,000ක්. ඉතින් මොන තරම් දීර්ඝ ගමනක්ද මේ එන්නේ එතකොට. එතකොට 1,25,000යි 3,87,000යි එකතු වෙච්චාම 5,12,000යි. දැන් බුදුරජාණන් වහන්සේලා 5,12,000ක් මුණ ගැහිලා ඉවරයි. මහා කල්ප අසංඛ්‍ය 16ක් ගෙවිලා ඉවරයි. මේ කාලේ තමයි මුණ ගැහෙන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි සුමේද තාපසතුමාට නියත විවරණ ලබලා දෙන්නේ සම්මා සම්බුද්ධත්වයේ හැටියට. සැබෑම නියත විවරණේ ඉස්සරලාම ලැබෙන්නේ උන්වහන්සේගෙන්. අර දානශාලාවට වඩින වෙලාවේ මඩවලේ දිගෑරිලා ඉන්නකොට ඉතින් අතීතේ කොච්චර දියුණුද කියන කාරණාවක් මෙතන තියෙනවා. මේ නියත විවරණ ලබා දෙන වෙලාවේ දීපංකර බුදුරජාණන් වහන්සේත් එක්ක දානශාලාවට වඩිනවා මහරහතන් වහන්සේලා 4,00,000ක්. පින්නතුනි අපේ ගෙදරක ස්වාමින් වහන්සේලා 19කට දානි පූජා කරන්න ගියාම කොයි තරම් කලබලයක් තියෙනවද අපිට. එතකොට කල්පනා කරන්න එකම වෙලාව තුල 4,00,000කට දානි දෙන්න මේ කාලේ මිනිස්සු මොන තරම් දියුණුවක් ලබලා ඉන්නද කියලා. අපි එහෙම දානි දෙන්න ගියොත් දවස් ගාණක් යනවා. ස්වාමීන් වහන්සේලා දවස් කීයක් බඩගිනින් ඉන්න වෙයිද? මෙතනින් බත් බේසම අරගෙන බෙදන්න පටන් ගත්තාම 4,00,000කට දන් දෙන්න මොන තරම් දියුණුවක් තියෙන්නද ඒකට. ඒ දානශාලාවට වඩින අතරේ තමයි මේ මඩවල ගොඩ කරන තැනදී මුණ ගැහෙන්නේ. සුමේද තාපසතුමාට හම්බ වෙන්නේ මඩවලක් ගොඩ කරන්න. ඉතින් මිනිස්සු එතුමාට මඩවල බාර දුන්නේ මිනිස්සුන්ට ගොඩ කරන්න බැරි බව දන්නවා. තාපසතුමා 이르දියෙන් වඩින බව දන්නවා. මෙතෙන්ට බහින්නේ 이르දියෙන්මයි. 이르දි තියෙන නිසා 이르දියෙන් මඩවල ගොඩ කරයි. නමුත් තාපසතුමා කල්පනා කරනවා 이르දියෙන් ගොඩ කරන එක වැඩක් නෙමෙයි. නමුත් එතකොට මට පින් සිද්ධ වෙනවා අඩුයි. එනිසා මගේ දාඩිය කඳුළු මෙතෙන්ට යට කරන්න ඕනේ. කූඩයක් උදැල්ලක් අරගෙන පස් කපා වලපුරෝ පුරෝ ඉන්නකොට තමයි සාදුකාරය ඇහෙන්නේ.
හිස ඔසවලා බලනකොට භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. මහරහතන් වහන්සේලාත් වඩිනවා. මඩවල පිරিলা නැහැ. ඒ වෙලාවේ තීරණය කරනවා අද මගේ ජීවිතේ මම පූජා කරනවා කියලා. එහෙම තීරණය කළා මඩවල උඩ දිග ඇරෙනවා. එහෙම දිග ඇරුණත් ඉස්සරහට තව මඩවලක් ළඟට යනකොට තව සීතල වතුර මඩට බහින්න ඉස්සලා තියෙනවනේ. ඉතින් ඒ තරම්ම මේ ඇඟ දිග නෑ. අදහන් කරනවා ඊටාම දිග කෙස් කලඹක් තිබුණා කියලා. හිස මුදුනේ බැඳගෙන. ඒ කෙස් කලඹ ලෙහලා අර ඉදිරියේ තියෙන සීතල පස් මත පැදුරක් එළුවා වගේ කේශ කලාප එලනවා. එතනින් එහාට තමයි මේ ඍෂිවරයා ඉන්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා නතර වෙලා බලනවා කවුද මේ ජීවිතේ පූජා කරපු කෙනා කියලා. එහෙම බලලා උන්වහන්සේ ආපහු හැරෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ආපහු හැරෙන එකට කියනවා විශේෂ නමක්. නාගාවලෝපණය කියලා. අපි නාග කියන වචනේ පාවිච්චි කරනවා ඇතාට. නාග කියලා ඇතාටත් කියනවා රහතන් වහන්සේටත් කියනවා නාගයාටත් කියනවා. මේ නාගාවලෝපණය ඇතෙක් කවදාවත් Tamanට පිටිපස්සෙන් සද්දයක් ඇහුනොත් ඉස්සරහට යන ගමන නවත්තලා බෙල්ල හරවලා බලන්නේ නැහැ. එයා ආපහු බලනවා නම් බලන්නේ නතර වෙලා මුළු ඇඟම ආපහු හරවනවා. එයා ගියපු පැත්තට පසුපස හරවලා එයා ආපු පැත්තට ඉස්සරහ හරවලා තමයි බලන්නේ. බුදුරජාණන් වහන්සේලාත් යම් සිද්ධියක් නිසා ආපහු බලන්න වුණොත් අපි වාගේ බෙල්ල හරවලා බලන්නේ නැහැ කවදාවත්. නතර වෙලා මුළු ශ්‍රී දේහයම හරවනවා ඒ පැත්තට. අන්න ඒ නිසා උන්වහන්සේ හැරෙන එකට කියන්නේ නාගාවලෝපණය කියලා. නාගාවලෝපණය කරනවා රහතන් වහන්සේලා ඉන්න පැත්තට. එහෙම කරලා උන්වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා මහණෙනි මේ මඩවලේ දිගෑරිලා මේ 이르දිමත් තාපසයෙක් අපිට ජීවිතේ පූජා කරලා තියෙනවා. මේ පිට මතින් මඩවලෙන් එතර වෙන්නයි ජීවිතේ පූජා කළේ. ඉතින් ලක්ෂ 4කට පෑගුණොත් මිනිහෙකුගේ දූවිලිවත් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ පිටට පය තියන්න පුළුවන් අය දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ එකම එක පුද්ගලයයි ඉන්නේ කියලා. කිසිම බ්‍රහ්මයෙකුටවත් මේ පිට පා ගන්න බෑ. විශේෂ කාරණා විමසුවහම උත්තරයක් දෙනවා මේ පිටට පය තියන්න පුළුවන් සම්මා සම්බුද්ධ වෙච්ච මට විතරයි. මේ මඩවලේ දිගෑරිලා ඉන්නේ බුද්ධාංකුරයක්. ඒ වෙලාවේ දේශනා කරනවා තවත් මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් ගත වුණාට පස්සේ දඹදිව කියන ප්‍රදේශයේ මහා සම්මත රාජවංශයේ ඔක්කාක රාජ පරම්පරාවේ ශාක්‍ය ගෝත්‍රයේ සුද්ධෝදන නම් පුණ්‍යවන්ත තාත්තා කෙනෙකුට දාව මහා මායා නම් පුණ්‍යවන්ත අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳගෙන මාස 10ක් මව් කුසේ ඉඳලා මෙලව එළිය දකින සිද්ධාර්ථ ගෞතම නමින් වසර 35කින් පස්සේ සම්මා සම්බුද්ධත්වයේ ලැබෙන මහා වීරයා තමයි මේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ. මේ විවරණය දෙන වෙලාවේ මුළු ලෝක ධාතුවම කම්පා වෙනවා. දෙවියෝ මිනිස්සු සාදුකාර කියනවා. උන්වහන්සේ නියත විවරණ ලැබලා දීලා සුමේද තාපසතුමා වටේට 3 වතාවක් ප්‍රදක්ෂිනා කරනවා. වන්දනා කරන්න බැහැනේ. එහෙමනම් ගරුකල යුත්තන්ට වයසින් අඩුද වැඩිද කියලා කාරණාවක් නැහැ. ගරුකල යුතු නම් බුදුරජාණන් වහන්සේ පවා ගරු කළා. මේවා අපිට මහ පුදුම අවවාද මේ කාරණා. ඒ නිසායි 3 වතාවක් ප්‍රදක්ෂිනා කරන්නේ. එහෙම ප්‍රදක්ෂිනා කරලා වඩින්න ලෑස්ති වෙනකොට තරුණියක් දුවගෙන එනවා එතෙන්ට. ඇවිල්ලා ඇය ගාව තියෙනවා සමම් පිච්චමල්. පිච්චමල් මිටි 8ක් තියෙනවා. මිටි 5ක් පූජා කරනවා. පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ මඩවලේ දිගෑරිලා ඉන්න ඍෂිවරයාට සම්මා සම්බුද්ධත්වයේ නම් අති උතුම් තැනට එන්න පුළුවන් කියලා මොහොතකට කලින් ඔබ වහන්සේ නියත විවරණයක් දුන්නා. ඔබ වහන්සේට සමම්පිච්චමල් පූජා කරලා මා ලබා ගන්න කුසලය මේ උත්තමයන්ගේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම සඳහාම හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරලා පින් අනුමෝදන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේට මල් පූජා කළා. තව මල් මිටි 3ක් තියෙනවා. ඒ මල් මිටි 3
දෙවනි වතාවේ පූජා කරනවා. පූජා කරලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි මේ මහා පුරුෂයාණන් ලෞතර බුදු බව ලබන ආත්මේ උන්වහන්සේගේ ශාසනයෙන් සදහටම සංසාරයෙන් එතර යන්න මට පින් ලැබේවා කියලා තමයි ඊතුරු මලමිටි තුන පූජා කළේ. මේ තරුණියගේ නම සුමිත්තා. මේ වෙන කවුරුවත් නෙමෙයි යශෝදරා දේවින් වහන්සේමයි. පටන් ගත්ත තැන ඉඳලම සංසාරේ පිටිපස්සෙන් යන කෙනෙක්. පිරිනිවන් පාන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ඒ කරුණ මතක් කරනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට පවා ආපස්සට ජීවිතේ බලන්න පුළුවන්. ජාති ස්මරණීය ඥාණයෙන් ආපහු බලන්න පුළුවන් සඳහන් කරනවා මහා කල්ප අසංඛ්‍ය 4යි කියලා. සරියුත් මහ රහතන් වහන්සේට බලන්න පුළුවන් මහා කල්ප අසංඛ්‍ය 4යි ආපහු. නමුත් යශෝදරා දේවින් වහන්සේ මේ රහතන් වහන්සේ පිරිනිවන් පාන්න ගිහිලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මතකද ඔබ වහන්සේ මුලින්ම පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේ ළඟ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන වෙලාවේ මම ළඟ හිටියා ඔබ වහන්සේට මතකද කියලා අහනවා. ඒ කියන්නේ මහා කල්ප අසංඛ්‍ය 16යි ගණනක් ඈතට පේනවා. ඒතරම් මහ ප්‍රතාපවත් කෙනෙක්. නමුත් අපි මේ චරිත ගැන වැඩි කතා කරන්නේ නැති නිසා අපිට ශ්‍රද්ධාව උපදින්නේ නැහැ මේ චරිත ගැන. අපි හිතනවට වඩා බොහොම ආශ්චර්යයි. ඉතින් මේ විදිහට තමයි නියත විවරණ ලබාගෙන බුදුරජාණන් වහන්සේ දානශාලාවට වැඩියා. දෙවියන් මිනිසුන් සාදුකාර පවත්වනවා. කල්පනා කරනවා මට බුද්ධත්වයේ ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තථාගත වරුන්ගේ වචනය කවදාවත් බොරු වෙන්නේ නැහැ. උදාහරණ ගණනාවක් කල්පනා කරනවා. අහසට විසිකරුවොත් ගල් කැටයක් සුමේද තාපසතුමයි මේ හිතන්නේ. ඒ ගල් කැටය කවදාවත් අහසේ රැඳෙන්නේ නැහැ. අපි යොදන ශක්තිය ඉවර වෙච්ච ගමන් ගල් කැටය අපහු පල්ලෙහාට එනවා. අන්න ඒ කාරණාව සත්‍යයි. තථාගතවරුන්ගේ වචනයත් එසේම සත්‍යයි. යම් අම්මා කෙනෙක් ලෝක ධාතුවේ දවසක ගැබ්බර වුණොත් ඒ අම්මා තමන්ගේ කුසේ ඉන්න දරුවා ලෝකෙට බිහි කරන බව සත්‍යයි. ඒ සත්‍ය සමානයි බුදුවරුන්ගේ වචනේ කවදාවත් බොරු නැහැ. එහෙමනම් මට බුදු වෙන්න පුළුවන් කියලා දේශනා කළා. ඒක සත්‍යමයි. මෙහෙම කල්පනා කර කර ඉන්න වෙලාවේ දෙවිවරු ඇවිල්ලා කතා කරනවා සුමේද තාපසතුමාට සත්‍යයි මහා වීරයන මහා පුරුෂය ඔබට බුද්ධත්වයේ ලැබෙනවා සත්‍යයි. එහි පෙර නිමිති ඔබ දැන් දකින්න බවත් සත්‍යයි කියලා සඳහන් කරනවත් සමගම මේ නිමිති 32ක් පහළ වෙනවා. නියත විවරණ ලැබෙන කොටත් මව් කුසේ පිළිසිඳ ගන්න කොටත් මව් කුසෙන් බිහි වෙන කොටත් ලෞතර බුදු බව ලැබෙන කොටත් ධම්සක් දේශන වෙලාවෙත් නිමිති 32 බැගින් අවස්ථා 5ක නිමිති පහළ වෙනවා. එහෙමනම් ඔබ බුදු වෙන බව සත්‍යයි කියන විශ්ව ධාතුව ඔබට කරන උපකාරය විශ්ව ධාතුව ඔබට දක්වන උපහාරය දැන් ඔබට දකින්න පුළුවන් කියලා දෙවියෝ කියනවා. ඒ උපහාරය තමයි මේ නියත විවරණය ලැබෙන වෙලාවේ ඇස් පේන්නේ නැති අයගේ ඇස් පේනවා, කන් ඇහෙන්නේ නැති අයගේ කන් ඇහෙනවා, කතා කරන්න බැරි අය කතා කරනවා, ඇවිදින්න බැරි අය ඇවිදිනවා. මේ කුදු වෙච්ච අයගේ කුදු බව නැතු වෙනවා, කොර වෙච්ච අයගේ කොර බව නැතු වෙනවා. මහ මුහුදේ ජලයේ තියෙන ලවණ රස නැතුව යනවා, මధుර රස බවට පත් වෙනවා. මහා සාගරයේ රැලි නගින එක නවතිනවා. මහා සාගරය පුරාම නෙළුම් පිපෙන්න පටන් ගන්නවා. ගලන ගංගා නතර වෙනවා. හැම ගංගාවකම නෙළුම් පිපෙනවා. මේ මහ පොළොවෙන් වතුර මතුවෙනවා. පොළොව තලයේ සෝදනවා වගේ අති පවිත්‍ර ජලය මහ පොළොව මතින් ගලාගෙන යනවා. කඳු හෙල් මුදුනෙන් මතුවෙන සුදෝසුදු ජල ධාරා කඳු හෝදගෙන පල්ලෙහාට ගලාගෙන එනවා. කළුගල් මුදුනෙන් මතුවෙන ජල ධාරා කළුගල් හෝදගෙන පල්ලෙහාට ගලාගෙන එනවා. මේ ජලය ගලාගෙන යනවත් එක්කම මහ පොළොවේ එක වැලි ඇටයක් තනකොළ කෙන්දක් පේන්නේ නැතුව 10000ක් සක්වල මුළු පෘථිවි ධාතුවම නෙළුම් මල් යායකින් වැහිලා යනවා. මහ පොළොව කඳු සියල්ල නෙළුම් මල් වලින් වැහෙනවා. සඳහන් කරනවා කළුගල් පලාගෙන දණ්ඩපදුම කියන සුවිශේෂී නෙළුම් වර්ගයක් පිපෙනවා කියලා. ගස්වල කඳන් වල පිපෙන මල් පිපෙනවා. ගස්වල අතුවල පිපෙන මල් පිපෙනවා. අහස තනිකරම නෙළුම් වලින් වැහෙනවා. ඒ නිසා නෙළුම් මල් අහසේ එල්ලෙනවා. වලාකුලක් තරුවක් හිස් අහස නිල් අහස මොකවත් පේන්නේ නැති නිසා ඕලම්බික පදුම කියලා සඳහන් කරනවා. ඊට උඩින්
දෙවියන් විසින් තූර්ය වාදනය කරනවා. මනුස්ස ලෝකේ තියෙන තූර්ය භාණ්ඩ වාදනය කරන්න කෙනෙක් නෑ. ඉබේම භාණ්ඩයේ විසින්ම වාදනය වෙනවා. හැම මිනිසෙක්ම පැලඳගෙන ඉන්න අතේ තියෙන මාලේ මුද්ද කරාඹුව වලල්ල මේ සියලු ආභරණ වලින් ඊටාම සියුම් සහ මිහිරි වූ හඬක් නැගෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ නිමිති 32කින් ලෝක ධාතුව විසිරීලා යනවා. ලෝකයට උණුසුම දැනෙන්නේ නැහැ. මුළු ලෝකෙම වායු සමීකරණය කරනවා වගේ ඊටාම සිසිල් සුළඟක් ලෝකේ පුරා හමාගෙන යන්න පටන් ගන්නවා. යටිනුත් මල් උඩිනුත් මල් මේ පොළොව ගැබ හරියට මල් වලින් අතුරුපු කුටියක් වගේ මේ විශ්වය විතරක් නෙමෙයි සක්වලවල් 10000ක එකම අසිරියයි මේ සක්වලවල් 10000ම නෙළුම් මල් වැල් වලින් ගැට ගැහිලා කොඩි වැල් වලින් වැහිලායි තියෙන්නේ. අද ලෝකේ අපි දකින ලංකාවේ දකින ඔය හැම කඳු පර්වතයක්ම කඳු කරේට යනකොට අපි දකින සියලුම කඳු මේ සියලුම කඳු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එදා මල් පිපිච්ච කඳු වැටි ලෝකේ ඊටාම උස කඳ මුදුන් හැටියට අපි සඳහන් කරන එවරස්ට් ආදී මේ සියලුම පර්වත කඳු නෙළුම් මල් වලින් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. නියත විවරණය ලැබෙන වෙලාවෙත් පිළිසිඳ ගන්න වෙලාවෙත් උපදින වෙලාවෙත් බුදු වෙන වෙලාවෙත් ධම්සක් දේශන වෙලාවෙත් මේ අවස්ථා පහේම මේ නිමිති පහළ වෙනවා. අපිට හිතා ගන්න බැරි එකයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ කාටද කියලා. උන්වහන්සේ පාරමිතා අනුස්මරණය කළා. පාරමී උපපාරමී පරමත්ත පාරමී සමතරින් සත් පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ. මහා කල්ප අසංඛ්‍ය 4.1 ගත වෙනවා මේ පාරමිතා ටික සම්පූර්ණ කරලා ඉවර වෙනකොට. ඊටාම ආශ්චර්යයි පාරමිතා කාලය. නමුත් කාලය බොහොම දිගට ගෙවෙනවා. එහෙම සඳහන් කරන්න ගියොත් අන්තිම මනුෂ්‍යාත්මය බුදු වෙන්න කලින් උපදින අන්තිම මනුෂ්‍යාත්මය තමයි වෙස්සන්තර මහරජුරුව. වෙස්සන්තර මහරජුරුව මහ පොළොව කම්පා කරව දන් දෙනවා. එහෙම දම් පූජා කරලා වෙස්සන්තර මහරජුරුව අපවත් වෙලා තුසිත කියන දිව්‍ය භවනයේ තමයි පහළ වෙන්නේ. දිව්‍ය ලෝක පරම්පරාවේ තියෙන 4 වෙනි දිව්‍ය ලෝකය. ආයුෂ කොච්චරද මේ දිව්‍ය ලෝකේ? මනුස්ස වර්ෂයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. තුසිත භවනයේ ආයුෂ. සඳහන් කරනවා බෝසත් කාලයේ දෙව්ලොව වැඩි යවුන තරම්. හැබැයි මුළු ආයුෂයම එහාට වෙලා වින්දේ නැහැ. මොකද දීර්ඝ ආයුෂ විඳ හිටියොත් පින් කරගන්න තියෙන කල්මදි වෙනවා. ඒ නිසා ටික කාලයක් දෙව්ලොව ඉඳලා චුත වෙලා ආපහු මනුස්ස ලෝකෙට එනවා පින් කරගන්න. දැන් ආයේ මනුස්ස ලෝකෙට එනවා කියන කාරණාවක් නෑ බුදු වීම හැර. ඒ නිසා මේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයේ එක දවසක්වත් අඩු නැතුව තුසිතේ දිව්‍ය සැප විඳිනවා. තුසිතේ උපදිනකොටම නම සන්තුසිත නමින් උපදිනවා. කාලයක් එහි ඉන්නකොට රජකම හම්බ වෙනවා. ඒ නිසා නම්බු නාමය සේතකේතු. සන්තුසිත දිව්‍ය රාජයාගේ නම්බු නාමය සේතකේතු. අපේ රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා. නම ජනාධිපති නෙමෙයි. නමුත් තානාන්තරය තමයි ජනාධිපති. නම වෙන එකක්. ඒ වගේ සන්තුසිත තමයි නම, තානාන්තරය තමයි සේතකේතු. ඉතින් ලෝකේ අනිත්‍යයි. මේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයේම ඉවර වෙනවා. චුත වීමේ නිමිති පහළ වෙනවා. දෙවිවරු දෙව්ලොවින් චුත වෙන්න ආසන්න වෙනකොට ඒගොල්ලන්ට නිමිති පහළ වෙනවා. මනුස්ස ලෝකේ දවස් 7කට කලින් නිමිති පහළ වෙනවා ඔබ චුත වෙන්න ළඟයි. උපදිනකොට ඇඟේ පළඳින මල් කවදාවත් පර වෙන්නේ අවුරුදු කෝටි ගණක් අවශ්‍ය භුක්ති විඳත් ඒ මල් මලානික වෙනවා. කවදාවත් දෙවියන්ගේ ඇඳුම් කිලුට වෙලා අපේ වගේ හොදන්න වෙන්නේ නැහැ. නමුත් ඇඳුම් කිලුට වෙන්න පටන් ගන්නවා. කවදාවත්ම දෙවියන්ට දහදිය දාන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ දහදිය දානවා. Taman ඉන්න ආසනේ ඉඳ හිතෙන්නේ නැතුව යනවා. Taman වෙනුවෙන් තියෙන පැම් පොකුණු ආදී බොර වෙනවා. මේ වාගේ නිමිති පහළ වෙනකොට දන්නවා මං චුත වෙන්න ළඟයි. හැබැයි හුඟක් දෙනාට සිහි නැහැ කියලා සඳහන් කරනවා. චුත වීම පිළිබඳව චුත වෙනකම්ම දන්නේ නැහැ. නමුත් බොහෝම සිහියෙන් ඉන්න දෙවිවරු මං චුත වෙන්න ළඟයි කියලා දැනගන්නවා. බෝසතාණන් වහන්සේ දැනගන්නවා. මෙන්න මේ වෙලාවේ 10000ක් සක්වල දිව්‍ය රාජවරු සහ බ්‍රහ්ම රාජවරු තුසිත භවනට රැස් වෙනවා. තුසිත භවනට රැස් වෙලා ආරාධනාවක් කරනවා
උන්වහන්සේ ගාව දන ගහගෙන වැඳගෙන. සන්තුෂිත දිව්‍ය රාජයා කෙලස් ප්‍රහීණය කරලා නැහැ. තාම කෙලස් සහිත දෙවියෙක්. නමුත් මෙතෙන්ට වඩිනවා සුද්ධාවාසවල වැඩ ඉන්න සියලුම කෙලෙස් ධර්මයන් ප්‍රහීණය කරලා දාපු ලෞතර බුදුරජාණන් වහන්සේලා 7 නමකගෙන් බණ අහලා තියෙන අවශ්‍ය හරි දිගයි. දිව්‍ය ලෝකේ විතරයි කෝටි ගණන් වලින් අවශ්‍ය කතා කරන්නේ. බ්‍රහ්ම ලෝකේ අවශ්‍ය කතා කරන්නේ කල්ප ගණන් වලින්. ඒ නිසා පෙර බුදුවරු 6-7 දෙනා දැකපු බ්‍රහ්ම රාජ්‍යොත් මේ බ්‍රහ්ම ලෝකවල ඉන්නවා. හැබැයි රහතන් වහන්සේලා මේ සව් කෙලෙස් නසාපු උත්තමයෝ කෙලෙස් සහිත සන්තුෂිත දිව්‍ය රාජ්‍ය ගාවට ඇවිල්ලා දන ගහනවා. සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න හරි අමාරුයි. කෙලෙස් රහිත උත්තමයෝ කෙලෙස් සහිත බෝසතාණන් වහන්සේ ගාව කොහොමද දන ගෙහුවේ කියලා. කෙලෙස් සහිතයි කියලා කියන්නේ අපි ගාව තියෙන කෙලෙස් වගේ කෙලෙස් නැහැ. නමුත් රහත් වෙලා නැහැනේ. ඒකෙන් වැටහෙන්නේ බෝසතාණන් වහන්සේ බෝසත් අවදියේ රහතන් වහන්සේ නමකට වඩා උත්තමයි කියන එක. එහෙම දන ගහගෙන වැඳගෙන තමයි ආරාධනාවක් කරන්නේ. කාලෝ අයන්තේ මහාවීර උපාද මාතු කුච්චියං. මහා වීරයන් වහන්සේ මාතෘ ගර්භයකට වඩින්න කාලයයි මේක. මේ වෙලාවේ තමයි අර නිමිති කාරණා 5ක් දිහා බලනවා. පංච මහා විලෝකණය කියලා අපි ඒකට කියනවා. කාලය, දීපය, දේශය, කුලය, මව. කාලය කියලා බලන්නේ කිසිම බුදුරජාණන් වහන්සේ නමකට ආයුෂ ලක්ෂයකට වැඩි නෑ. අඩු මිසක් වැඩි නෑ. හැබැයි 100ට අඩුත් නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නෙම ආයුෂ මිනිස්සුන්ගේ ලක්ෂයට අඩු 100ට වැඩි. 100ත් ලක්ෂයත් අතර පරමාවශ්‍ය තියෙනකොට තමයි බුදුරු ලෝකේ පහළ වෙන්නේ. ඒක තමයි කාලය. දීපය මේ ලෝකය මහත් දීප 4කට බෙදෙනවා. ජම්බුද්දීපය, උතුරු කුරු දිවයින, పూర్ව විදේහය, අපරගෝයානය. මේ දීප 4න් ජම්බුද්දීපයේ විතරයි බුදුරු පහළ වෙන්නේ. එතකොට ජම්බුද්දීපය කියලා කියන්නේ ඉන්දියාවටද? ජම්බුද්දීපය කියන්නේ ඉන්දියාවට නෙමෙයි. අපි පුරුදු වෙලා තියෙන දඹදිව කියන්නේ ඉන්දියාවට. ඒ වුණාට ජම්බුද්දීපය කියලා කියන්නේ මේ මහද්දීප 4 විශාලතම මහද්දීපය. සඳහන් කරන වර්තමානයේ නම් ආරම්භ වෙන්නේ සෝවියට් රුසියාවෙන් කියලා. සෝවියට් රුසියාව, ස්පාඤ්ඤය, පෘතුගාලය හරහා පැතිරිලා ඉන්දියාව, හිමාලය, මේ හිමාල පර්වතය මධ්‍ය ලක්ෂය කරගෙන පැතිරිලා පවතිනවා. ජම්බුද්දීපයේ තරම් විශාලයි. එහෙනම් බුදුවරු පහළ වෙන්නේ මේ දීපේ විතරයි. ඒකයි දීපය කියලා බලන්නේ. දේශය ඒ දීපයේ මධ්‍ය දේශයේ පහළ වෙන්නේ. ඒ නිසා මධ්‍ය දේශයේ දිහා බලනවා. කුලය කියලා බලන්නේ තාත්තා දිහා. තාත්තා දිහා බලනවා කියහම තාත්තා කොයිතරම් પરම්පරාවෙන් පිරිසිදුද කියලා බලනවා. අපි කියන්නේ හත්මුතු પરම්පරාවකින්වත් පිරිසිදු වෙන්න ඕනේ කියලා. නමුත් සඳහන් කරනවා මහා සම්මත රාජවංශයේ પરම්පරා ලක්ෂ ගණනකින් පාරිශුද්ධයි කියලා. සුද්ධෝදන රජුගේ પરම්පරාව. අම්මා දිහා බලනවා ඊළඟට මව දිහා බලනකොට විශේෂ කරුණු ගොඩක් බලනවා. ස්වභාවයෙන්ම බෝසතාණන් වහන්සේ නමකට උපත දෙන අම්මගේ වයස අඩුයි. ආයුෂ කෙටි. ඒ නිසා උන්වහන්සේ බලනවා මගේ අම්මගේ දැන් තව ජීවත් වෙන්න කොච්චර අම්මට ආයුෂ තියෙනවද කියලා. මම උපන්නත් නැතත් මට උපත දෙන අම්මා තව කොච්චර කාලයක් මනුස්ස ලෝකේ ජීවත් වෙනවද? මාස 10ක් බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයේ වැඩ ඉන්නවා. අපි වගේ මාස 9න් 9:00 බෝසතාණන් වහන්සේ උපදින්නේ නැහැ. මාස 10ම වැඩ ඉන්නවා. ඒ කියන්නේ මාසයකට දවස් 30යි කියලා හිතුවොත් දවස් 300ක්ම මාතෘ ගර්භයේ වැඩ ඉන්නවා. හරියටම 300ට වැඩි වෙන්නෙත් නැහැ, 300ට අඩු වෙන්නෙත් නැහැ. අම්මගේ වයස මේ වෙනකොට එහෙමනම් මගේ අම්මා ජීවත් වෙන්නේ අද පටන් දවස් 307යි. ඒ කියන්නේ දවස් 300කින් මං ඉපදෙනවා. තවත් 7කින් අම්මගේ ආයුෂ ඉවර වෙනවා. ඒක න්‍යාය ධර්මයක්. අන්න ඒක බලනවා. මං ඉපදුනාට පස්සේ අම්මා දවස් 7යි
ජීවත් වෙන්නේ. ඒ න්‍යාය ධර්මයේ බලනවා. ඊළඟට සඳහන් කරනවා අම්මා සිල් ගන්නතුරු මාතෘ ගර්භයට වඩින්නේ නැහැ කියලා. සිල් ගන්න ඕනේ. ඉතින් මේ හරි වටිනා ධර්ම කාරණාවක්. අම්මා ගාව සිල් නැත්තම් බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩින්නේ නැහැ. දෙව්ලොවින් චුත වෙච්ච මහා පුණ්‍යවන්තයෝ කොච්චර බලාගෙන නැද්ද? මනුස්ස ලෝකෙ ඉපදිලා පින් ගන්න. අම්මා සිල්වත් නම් මේ සමාජයේ මීට වඩා ගොඩක් වෙනස් වෙනවා. අම්මලා ගාව පුදුම වගකීමක් තියෙනවා. මුළු සමාජ පරිසරයම වෙනස් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා අම්මට. සිල්වත් වෙන්න. කුසේ ඉඳලම ඔබේ දරුවා සිල්වත් කරන්න. එදාට දරුවෝ වෙනුවෙන් පස්සේ කියන්න වෙන එකක් නැහැ. මේ අය දරුවෝද මරුවෝද කියන ප්‍රශ්නේ අපිට දැනෙන එකක් නැහැ. සැබෑවටම බෝධිසත්ව ගුණෝපේත දරුවන් ඔබට ලැබෙනවා එහෙම වුණොත්. ඒ නිසා සිල් ගන්න ඕනේ. සඳහන් කරනවා මහා මායා දේවිය වෙනදත් සිල් ගන්නවා. සිල් ගන්නේ අසිත කාලදේවල කියන තාපසතුමාගෙන්. අසිත කාලදේවල තාපසතුමා ගාවට අටසිල් ගන්න අද යන්න මායා දේවියට හිතෙන්නේ නැහැ. සඳහන් කරනවා ගුරුවරයා ගාවට ගිහිල්ලා සිල් ගන්නකොට බිම ඉඳගෙන සිල් ගන්න ඕනේ. මේ අම්මා දන්නවා අද ලෝකේ සම්භාවනීයම පුද්ගලයා මගේ කුසේ පිළිසිඳ ගන්නවා කියලා. ඒ නිසා හිතනවා ගුරුවරයා ගාව ගිහිල්ලා මගේ කුස බිම තියන්න අද වටින්නේ නැහැ කියලා. සම ආසනයක ඉඳගෙන සිල් ගත්තොත් ඒක ගුරු ගෞරවයට හොඳ නැහැ කියලා හිතනවා. ඒ නිසා මම තනියම අටසිල් ගන්නවා කියලා හිතලා මායා දේවිය නාගන ඇවිල්ලා එදා තනියමයි සිල් සමාදන් වෙන්නේ. ඉන් පස්සේ තමයි බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භේ පිළිසිඳ ගන්නේ. ඒ වෙලාවෙත් අර නිමිති 32ම පහළ වෙනවා. කුසේ පිහිටනවත් සමගම මේ සක්වලේ සතරවරන් දෙවිවරු හතර දෙනා මායා දේවියගේ කුටියට එනවා. ඇවිල්ලා මේ කුටිය ඇතුලේ ඉඳගෙන දරුගේ ආරක්ෂා කරනවා. මේ සක්වලේ හතර දෙනා. පුංචි හතර දෙනෙක්ද මේ හතර දෙනා. මේ සතරවරන් දෙවිවරු එක්කෙනෙක් යටතේ කෝටි ලක්ෂයක් පාලනය වෙනවා. එක රජෙක් කියලා කියන්නේ කෝටි ලක්ෂයකට අධිපතියෙක්. මේ කෝටි ලක්ෂය පාලනය කරන මහ ප්‍රතාපවත් රජවරු හතර දෙනා මේ වෙලාවේ මායා දේවියගේ සේවකයෝ වගේ කුටිය ඇතුලේ ඉන්නවා. සාමාන්‍ය සේවකෙක් දිහා බලනවා වගේ කිසි සැලකිල්ලක් එහෙම අමුතු සත්කාරයක් නෑ. මුරකාරයෝ හතර දෙනෙක් මේ ඉන්නේ. එහෙමනම් මේ වෙලාවේ මායා දේවීන් වහන්සේ කොයිතරම් උත්තරීතරද? සඳහන් කරනවා දැසට පෙනිපෙනී ඉන්නේ නොපෙනී ඉන්නව නෙමෙයි. මේ දෙවිවරු හතර දෙනා පැය 24 පැයෙම මායා දේවියට පෙනෙන්න ඉන්නවා. ඇය පෞද්ගලික කටයුත්තක් කරගන්න වෙලාව, නාගන්න වෙලාව, ශරීර කෘත්‍ය කරන වෙලාව, මේ වාගේ වෙලාවට මේ හතර දෙනා නොපෙනී ඉන්නවා. නමුත් ඉන්නවා. අනික හැම වෙලාවෙම පෙනෙන්න ඉන්නවා. 10000ක් සක්වල හතරවරන් දෙවිවරු 40000ක් මේ කුස ආරක්ෂා කරනවා කියලා සඳහන් කරනවා. මායා දේවියට අවශ්‍ය නම් තමන්ගේ දරුවා කුසේ ඉන්නව බලන්න පුළුවන්. කුස දිහා බලාපු ගමන් වීදුරු කරඬුවක් ඇතුලේ වැඩ ඉන්නවා වාගේ පේනවා කියලා සඳහන් කරනවා. මව් කුසේ ඇතුලේ වැඩ ඉඳලා තියෙන අපි වගේ නෙමෙයි. භාවනා ආසනයක වැඩ ඉන්නවා වගේ මවගේ කොඳුයට පෙළියට හේතු වෙලා ඍජුව ඉදිරිපිට බලාගෙන වැඩ හිටියා කියලා සඳහන් කරන්නේ. කාල සීමා ගෙවිලා යනවා. උපදින්න නිමිති පහළ වෙනවා. සඳහන් කරනවා මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම ඉස්සල්ලා ඉපදුනේ ඔළුව. නමුත් බෝසතාණන් වහන්සේ උපදින්නේ පාදවලින්. හරියට ධර්මාසනයකින් ධර්ම කතිකයක් බහිනවා වගේ උන්වහන්සේ මාතෘ ගර්භයෙන් එළියට වඩින වෙලාව මුළු ලෝක ධාතුවම ආපහු අර නිමිති 32න් පිරලා ඉතිරින වෙලාව ඉස්සරලාම බාර ගන්න එන්නේ රහතන් වහන්සේලා හතර නමක්. දරුවා මාතෘ ගර්භයෙන් එළියට වඩිනකොටම රහතන් වහන්සේලා හතර නමක් තමයි රත්තරන් දැලක් අල්ලගෙන ඉඳලා මේ දැලට තමයි විහි වෙන්නේ. එතකොට කොහෙන්ද මේ වෙලාවේ රහතන් වහන්සේලා කියලා ප්‍රශ්නයක් ආවොත් ඒ වඩින්නේ සුද්ධාවාස වලින් රහත් වෙච්ච බ්‍රහ්ම රාජයෝ හතර දෙනෙක්. ඇයි බ්‍රහ්ම රාජයෝ හතර දෙනෙක් මෙතෙන්ට ආවේ? සඳහන් කරනවා මේක කාන්තාවක් දරුවෙක් බිහි කරන වෙලාව. සාමාන්‍ය පෘථග්ජන දෙවියෙක් හෝ මිනිසෙක් මෙතන හිටියොත් මායා දේවිය පිළිබඳව රාගසිත උපදිනවා කියලා. අයි මායා දේවින් වහන්සේ කොච්චර ලස්සනයි කියලා සඳහන් කරනවද?
අපේ පිටකේ කිසිම තැනක යශෝදරා දේවීන් වහන්සේගේ ලස්සන වර්ණනා කරන්නේ නැහැ. කිසිම තැනක මහා මායා දේවීන් වහන්සේගේ ලස්සන වර්ණනා කරන්නේත් නැහැ. ජනපද කල්යාණීගේ ලස්සන විතරක් වර්ණනා කරනවා. ඒ ජනපද කල්යාණී විතරක් වර්ණනා කරන්නේ. ජනපද කල්යාණී ගැන සඳහන් කරනවා රියන් 4ක 8ක 8ක විතර සාමාන්‍යයෙන් අඩි 14ක 14ක වාගේ කුටියක ජනපද කල්යාණී රැට ඉන්නවනම් ඒ කුටිය ඇතුලේ තියෙන යම් දෙයක් ගන්න යන්න අපිට වෙන ආලෝකයක් අවශ්‍ය නැහැ කියලා. ඇගේ ශරීරයෙන් විහිදෙන කාන්තියෙන් හැම වෙලාවෙම කුටියේ එළිය වැටිලායි තියෙන්නේ. එහෙනම් ජනපද කල්යාණී විතරයි වර්ණනා කරන්නේ. මහා මායා දේවීන් වහන්සේ වර්ණනා කරන්නේ නැත්තේ වර්ණනා කරන්න බැරි හින්දා. යශෝදරා දේවීන් වහන්සේ වර්ණනා කරන්නේ නැත්තේ වර්ණනා කරන්න බැරි හින්දා. ඊතරම්ම ලස්සනයි කියලා සඳහන් කරනවා. ඇයි මහා මායා කියලා නම තියලා තියෙන්නේ? දෙපාරක් තුන් පාරක් අපි මේ වචනේ මෙනෙහි කෙරුවොත් මහා මායා කියලා සඳහන් කිව්වේ සැබවින්ම එතුමිය මායාවක් කියලා සඳහන් කරනවා. ලෝක ධාතුවේ එතුමිය දකින ඕනෑම කෙනෙකුට ඇස් අදහ ගන්න බැරුව යනවා, පිස්සු හැදෙනවා කියලා සඳහන් කරන්නේ. එතරම්ම සුන්දරත්වයක් තිබුණා කියලා සඳහන් කරනවා. දිව්‍යාංගනාවකට වඩා ලස්සන තරම්. මේ තරම් ලස්සන කාන්තාවක් ළඟ දරුවෙක් බිහි කරන වෙලාවේ රාගසිත සහිත පුජ්‍යලයක් හිටියොත් ඔහුට රාගසිත පහළ වෙනවමයි. ප්‍රත්‍යඥයෙක් හිටියොත් යම් කෙනෙකුට මායා දේවීන් වහන්සේගෙන රාගසිතක් පහළ වුණොත් මෙහි සිත පහළ වෙනකොට ඔහු වෙනුවෙන් අවීචයේ දොර ඇරිලායි තියෙන්නේ නැකම්. ඒ තරම් අකුසල් පිරෙනවා කියලා සඳහන් කරනවා. ඒ නිසායි රහතන් වහන්සේලා වඩින්නේ. රන්දලෙන් උන්වහන්සේලා බාර ගන්නවා. මේ අපි උපදින කොට වාගේ ලේසරව මල මුත්‍රා නම් මුකුත් නැහැ. හරියට මේ කසී සලුව කොතල තිබිච්ච ඉන්ද්‍රනීල මාණික්කයක් වගේ සඳහන් කරන ඊටාම පවිත්‍රායි. මවට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. දරුවා ඉපදුනාද කියලාවත් දැනෙන්නේ නැහැ. නමුත් විශ්ව ධාතුව මේ අසහාය පුද්ගලයාට සලකන තරම්. අහසේ තියෙන අහස් ගංගාවල් දෙකක් දෙපැත්තෙන් ගලාගෙන එනවා. එකක් උණු වෙලා තියෙන්නේ, අනික සිසිල් වෙලා තියෙන්නේ. මේ උණු දිය ගඟයි ඇල් දිය ගඟයි මගදී එකතු වෙලා සමාන විදිහට නිමෙනවා. නිමිලා මේ ජල ධාරාවෙන් අම්මත් පුතත් දෙන්නම ස්වභාව ධර්මයේ හොදලා දානවා කියලා සඳහන් කරනවා. අපවිත්‍ර නිසා නෙමෙයි. ඒක ස්වභාව ධර්මයේ න්‍යායයක්. මෙහෙම මේ කරුණු සඳහන් කරාම සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලා. එනතනි ධර්මයට වැරදිලා නැහැ. වැරදුනොත් අපිට විතරයි අපේ මේ පුහු ඔළුවට මේ කරුණු තේරුම් ගන්න බැරි හින්දා සැක උපදිනවා මිසක් උන්වහන්සේ ගැන අවබෝධ කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ උන්වහන්සේ කවුද කියලා දැනගන්න. එහෙනම් පාරමිතා ප්‍රකරණයේ පාරමිතා කොටස් සාකච්ඡා කරනකොට ඔබට දැනේවි එහෙම වුණොත් ඔබ කියෙව්වොත් හෙව්වොත් මෙහෙම සැලකුවා කියන එක මොනතරම් ආශ්චර්ය දෙයක්ද කියලා. ඒ කාලේ කරලා තියෙන දේවල්. ඊට පස්සේ තමයි සතරවරන් දෙවියන්ගේ අතට ලැබෙනවා. උන්වහන්සේලා මංගල සම්මත අඳුන් දෙවි සමකින් බාර ගන්නවා මාස 10ක් රැකපු වස්තුව. ඊට පස්සේ තමයි ශාක්‍ය රජවරු අතට ලැබෙන්නේ. ශාක්‍ය රජවරු ධවල වස්ත්‍රයකින් බාර ගන්නවා. ඉන් පස්සේ තමයි බෝසතාණන් වහන්සේ මහ පොළොව ස්පර්ශ කරන්නේ. මේ වෙලාවේ එතකොට නෙළුම් මල් 7ක්ද පිපිලා තියෙන්නේ. 10000ක් සක්වලම නෙළුම් මල් වලින් වැහිලා තියෙන වෙලාවක් මේක. නෙළුම් මල් 7ක් පිපිච්ච වෙලාවක් නෙවෙයි මේක. නමුත් අපේ පොත්පත්වල අපට ධර්ම කාරණා දැනුවත් කරනකොට ලියවිච්ච හැටි කවුරු කොහොම ලියවද කියලා අපිට හිතාගන්න බෑ. මේ මල් මත හිටගෙන උන්වහන්සේ හතර දිහාව බලනවා මට වඩා උතුම් කෙනෙක් ලෝක ධාතුවේ ඉන්නවද කියලා. ඒ උත්තමයන්ගේ හැටි ගරු කරලා එන්න. බලන පැත්තෙන් දෙවියෝ සහ බ්‍රහ්මයෝ ഘോഷා කරනවා ස්වාමීනි ඔබ වහන්සේට වඩා උතුම් තබා ඔබ වහන්සේට සමානෙක්වත් ලෝක ධාතුවේ නැහැ කියලා. අන්න ඒ වෙලාවේ තමයි සිංහනාදයක් කරන්නේ අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව. මම මේ ලෝකයට අග්‍රයි, මම මේ ලෝකයට ජේෂ්ඨයි, මම මේ ලෝකයට ශ්‍රේෂ්ඨයි, මේක මගේ අන්තිම උපතයි. මේ ප්‍රකාශය කරන්නේ හත් පියවරක් උතුරට වැඩලා එතන නතර වෙලා තමයි මේ ප්‍රකාශය කරන්නේ.
පිටකේ අපූර්වට මේ ධර්ම කාරණාව පෙන්නලා තියෙනකොට කවුරු හරි කෙනෙක් අපිට ඉගෙනුවා සිද්ධාර්ථ කුමාරයාට ගුරුවරු හිටියා කියලා. අපි හැමෝම ඉගෙන ගත්තා සිද්ධාර්ථ කුමාරයාට ගුරුවරයෙක් හිටපු බව. කවුද සිද්ධාර්ථ කුමාරයාගේ ගුරුවරයා? සර්වමිත්‍ර කියලා බමුණෙක්. එහෙනකොට ගුරුවරයෙක් හිටියනම් අර කරපු සිංහනාදයට මොකද වෙන්නේ? මේ වචනේ වෙනස් වෙන්න එපා. මම අග්‍ර නෑනේ එතකොට. මට වඩා අග්‍රයි ගුරුවරයා. මම ජේෂ්ඨ නෑ. මට වඩා ජේෂ්ඨයි ගුරුවරයා. මම ශ්‍රේෂ්ඨ නෑ. මට වඩා ශ්‍රේෂ්ඨයි ගුරුවරයා. සිද්ධාර්ථ කුමාරයාට පස්සේ සර්වමිත්‍ර බමුණා ඉපදුනා වෙන්න බෑනේ. නමුත් මහායාන පොත්වලින් අරගත්ත කරුණු කවුරු හරි අපිට එකතු කරලා. ඒ හින්දා පුංචි කාලේ අපිත් ඉගෙන ගත්තා එහෙම. එතකොට අපේ දරුවන්ට හිතෙනවා අපි සිද්ධාර්ථ කුමාරයායි අතර පොඩි කාලේ වෙනසක්. අපිත් ඉස්කෝලේ ගියා. සිද්ධාර්ථ කුමාරයාත් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා වගේ. නමුත් ධර්මයේ සංසඳහන් කරලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයාට විතරක් නෙමෙයි සිද්ධාර්ථ අවදියේ උපදින්න ආත්ම ගණනාවකට කලින් ඉඳලා ගුරුවරු නෑ කියලා. මහෞෂධ පඬිතුයන්ටත් ගුරුවරු නෑ. කුසරජ්ජුරුවන්ටත් ගුරුවරු නෑ. විදුර පඬිතුයන්ටත් ගුරුවරු නෑ. එහෙම ආත්ම ගණනාවකම ගුරුවරු නෑ. තනිව වැටහෙන නුවණකින් යුක්තයි මේ ආත්මවල මේ තරම්ම ප්‍රඥාව දිනු කරලා තියෙන්නේ. කුසරජ්ජුරු අම්මා කීව පුතේ විවාහ වෙන්න කියලා. පළවෙනි පාරයි දෙවෙනි පාරයි දෙකම ප්‍රතික්ෂේප කළා. හැබැයි තුන්වෙනි පාරත් අම්මා කිව්වොත් ප්‍රතික්ෂේප කරන්න බෑ. අම්මගේ හිත රිදෙව්වොත් මට අපාය යන්න වෙයි. අතීතයේ හරි බයයිනේ අම්මගේ හිත රිදවන්න. අපි නම් අද බය නෑ. අතීතයේ අම්මා කවුද කියලා හොඳට අඳුරනවා. ඉතින් ඒ නිසා අපේ අයට අද අම්මා කවුද කියලා උගන්වන්න වෙනවා. අම්මා කියලා කියන්නේ මේ ලෝකේ මගේ තියෙන ලොකුම තණ්හාව තියෙන්නේ කවුරු ගාවද? මට තියෙන ලොකුම තණ්හාව තියෙන්නේ මගේ ජීවිතය පිළිබඳවයි. වෙන කිසි තැනක මට තණ්හාවක් නැහැ. මගේ දරුවට වඩා, මගේ බිරිඳට වඩා, සැමියට වඩා මට ජීවිතේ වටිනවා. කෙනෙක් අපෙන් ඇවිල්ලා නැත්නම් මෙහෙම හිතුවොත් අපට අසනීප වෙනවා. අසනීප වෙලා සනීප වෙන්නේ නැහැ. වෛද්‍යවරු කියනවා පිටරටක ගෙනියන්න ඕනේ ඔබ සනීප කරන්න නම් කෝටි මෙච්චරක් ඕනේ. මං ගාව එච්චර නෑ කෝටි ගාණක්. කෝටි ගාණක් නැති නිසා මං තීරණය කරනවා කොහොමද මේ සල්ලි ටික හොයන්නේ? ඒ නිසා රස්සාව නවත්තලා සමහර අය හිඟා කණ්ඩ යනවා. සල්ලි හොයන්න පුළුවන් ඉඳා. සමහර අය තීරණය කරනවා ඉඩ කඩන්, ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටි සේරම විකුණනවා. ඒව පස්සේ හම්බු කරගන්න පුළුවන් ඉස්සල මං ජීවත් වෙන්න ඕනේ. එහෙම තීරණය කරලා එහෙනම් ඒ සියල්ලට වඩා මට වටිනවා ජීවිතේ. එහෙනම් ලොකුම තෘෂ්ණාව තියෙන්නේ ජීවිතේට. එතකොට මම වැඩියෙන්ම ආදරය කරන්නේ මේ ලෝකේ මගේ ජීවිතේට. එතකොට මේ ජීවිතේ මට දුන්නේ කවුද? ඒක මට දුන්නේ මගේ අම්මයි මගේ තාත්තයි දෙන්නා. මේ ශාලාව ඇතුලේ අපි හැමෝම එකතු වෙලා කොටු වෙලා ඉන්නේ. කවුරු හරි මේ දොර ජනෙල් ඔක්කොම වහලා ආයුධ අරගෙන මේකට පයින්නවා අපි ඔක්කොම මරලා දාන්න. අපි පින්නතුන් ඔය පුටුවේම වාඩි වෙලා තමන්ගේ බෙල්ල කපලා යනකම් බලාගෙන ඉදීද? දුවන්න පුළුවන් නම් දුවනවා. ජනෙල් වලින් පයින්න පුළුවන් නම් ජනෙල් වලින් පයින්නවා. මට කඩුවෙන් කොටනකොට මගේ ඉස්සරහා ඉන්න එක්කෙනා කඩුවට තල්ලු කරලා තව තප්පරයක් හරි ජීවත් වීමේ තණ්හාවක් මා ළඟ තියෙනවා. එහෙම නැත්නම් මට කොටනකොට මං ඉඳ ගන්නවා හිටගෙන ඉන්න කාට කඩුපාරේ වැදුනාවේ මගේ ජීවිතේ ඒ තප්පරේ බේරෙන්න. ඒ තරම්ම ජීවිත තෘෂ්ණාවක් අපිට තියෙනවා. කවුරු හරි ඇවිල්ලා අපිට වහපවනවා. මේකේ ඔක්කොම වහලා අපිට වහපවන්න ලැහැත්තිය. අපි කට අරගෙන ඉඩ දෙයිද වක් කරන්න මගේ කටට වහ කියලා. මේ අණු දෙක අරින්න නම් දත් ටික කඩලා ඇරියොත් මිසක් නැත්තම් අණු දෙක දිගහැරලා වහවක් කරන්න නම් අපි ඉඩ දෙන්නෙම නෑ. ඒ තරම් කට පියා ගන්නවා. ඒ තරම් ජීවිත තෘෂ්ණාවක්. ඒ අද අම්මගේ කුස ඇතුලේ ඉන්නකොට අම්මගේ කුස ඇතුලේ ඉන්නකොට අම්මා තීරණය කරලා තිබුණා නම් මට මේ දරුවා එපා. මට තව දරුවෙක් හදන්න කල් තියෙනවා. දැම්ම දරුවෙක් හැදුවොත් මගේ නිදහස නැතුව යයි. මගේ ලස්සන නැතුව යයි. මගේ හැඩය වෙනස් වෙයි. ඒ නිසා පස්සේ දරුවෙක් හදනවා. දැන් කුසට දරුවෙක් ඇවිල්ලා මට මෙයා දැම්ම එපා. ඒ නිසා මේ කලලේ අයින් කරන්න ඊටාම සියුම් ඊටාම පුංචි ක්‍රම අද තියෙනවා. සමහරලාට පරිප්පු ඇටයක් වගේ බෙහෙත් පෙත්තකට
සංසාරේ සිල් රැකලා පින් කරගන්න මනුස්ස ලෝකෙට එලි බහින්න ලෑස්ති වෙන අහිංසකයා මේ ලෝකෙට එන්න විදිහක් නැහැ පින් කරගන්න. දිව්‍ය ලෝක වලින් චුත වෙලා සමහරලාට මේ එන්නේ පින් කරගන්න. නමුත් අම්මා කෙනෙක්ගේ කුස හරහා එළියට එනවා හැර වෙන මට කරන්න දෙයක් නැති හින්දායි කුසට එල්ල රිංග ගත්තේ. මෑය මට ආදරය කරයි, කරුණාව දක්වයි, මෛත්‍රිය දක්වයි. ආදරේ, කරුණාව, දයාව, මෛත්‍රිය දක්වලා මේ සත්පුරුෂ කාන්තාව මට ජීවිතය දානය කරයි කියලා තමයි පිට වෙලා ඇවිල්ලා අපේ කුසේ පිළිසිඳ ගන්නෙ. දැන් එතකොට අර බෙහෙත් පෙත්තෙන් නැත්තම් වෙනත් යමකින් මට ඇතුල් වෙන්නේ වහ. අද නම් මං කට පියා ගන්නවා. අම්මගේ ගර්භයේ ඇතුළට වෙලා වහ එන බව දන්නවා. නමුත් මං කට පියාගත්තට වැඩක් වෙන්නේ නැහැ. මොකද වෙනත් ඉන්ද්‍රියකින් තමයි මං ආහාර අරගන්නේ. ඒ මාර්ගය ඔස්සේ මගේ ශරීරයට විස ඇතුල් වෙනවා. වැඩිලා ඉන්න කෙනෙක්, වැඩෙමින් ඉන්න කෙනෙක් ක්‍රමක්‍රමයෙන් දිය වෙනවා. කාට කියන්නද? එපා කියන්නද? කෑ ගහන්නද? අඬන්නද? වැළපෙන්නද? මොන තරම් අසරණද? අඳුරු ගුහාවක කෑලි කපන්න පුළුවන් කරුවලට වෙලා ඉඳගෙන මේ දුක් විඳින්නේ. අම්මගේ කුස ඇතුලේ තියෙනවද එළිය? කොහෙන් එළිය වැටෙන්නද? ලෝකාන්තරික මහ නිරය වගේ අඳුරුයි කියලා සඳහන් කරන්නේ. එවන් ගර්භයක් ඇතුළට වෙලා මොන දුකක් මාස 10ක් වෙන්නද? අභිධර්ම පිටකයේ ජාතිපි දුක්ඛා පැහැදිලි කරන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාතෘ ගර්භය ඇතුලේ අපායවල කීයක දුක තිබ්බද කියලා. එහෙමනම් දැන් වැඩිලා දැන් බෙහෙත් පෙති බීලා වෙන දේවල් වලින් දිය කරන්න බැරි නම් ලෝකේ තව ක්‍රමයක් තියෙනවා ගබ්සා කරනවා කියලා. දැන් දරුවා වැඩිලා දිය කෙරුවොත් අම්මට බලපානවා ඒක. ඒ නිසා දරුවා කෑලි කපලා අයින් කරනවා. ගබ්සාවක් කියන්නේ ඒකයි. කුසේ ඉන්න දරුවා කතුරු සහ අඬු පාවිච්චි කරලා බලලු කරෙන් කපනවා, දණහේ ගාවින් කපනවා, ඉකිලියෙන් කපනවා කකුල් දෙක, බඩ මැද්දෙන් කපනවා, බෙල්ලෙන් කපනවා. එහෙම කපලා අර පොඩි කරන අඬුවක් ඉතා සිවුම් අපි දකින්නේ ඔය කඩවල වල ගිහිල්ලා අපි ෂෝටිස් එකක් එහෙම ඉල්ලහම අරන් දෙන හැන්දක් වගේ එකක් තියෙන්නේ. මේ වගේ අඬුවක් දාලා පොඩි කරනවා. පොඩි කරලා අරගෙන උණු බකියට දානවා. වැඩේ ඉවරයි. මංගාවට අවරපු පුණ්‍යවන්තයා තනියම අඬනවා ඇහෙන්නේ. කෑලි කපා අයින් කරපුවා වෙනුවට මං මේ පව්කාරයට තව සල්ලි දෙනවා. කවදාවත් මට පෙන්නනවද මෙන් අපි දෙන්නගේ වික්‍රමය කියලා? එහෙම දැක්කොත් මේ ලෝකේ කිසි කාන්තාවක් ගබ්සා කරන එකක් නැහැ. නමුත් තමන් බොහොම හොඳයි කියලා කවදාවත් මිනි මෙරුවේ නැහැ කියලා හිතාගෙන ඇය ගෙදර යනවා. නමුත් දෙන්නම එකතු වෙලා කෙරුවේ මිනි මෙරුමක්. ඉතින් එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ හිතන්න වෙනවා ඇයි මගේ අම්මට මට එහෙම කරන්න හිතුන්නේ නැත්තේ? මේ අම්මට එහෙමනම් වැඳලා ඇද්ද? ඒකනේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ එක දරුවෙක් අවුරුදු 100ක් අම්මා එක පුරපත්තකට තාත්තා අනික් පුරපත්තේ තියාගෙන සලකලා අවුරුදු 100ම ඉන්නේ කර උඩ. නිදියන්නේ වැසිකිලි කැසිකිලි කරන්නේ ගමන් බිමන් යන්නේ සේරම කර උඩ. අවුරුදු 100ක් සලකලා බිමින් තිබ්බට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා පුතේ උඹ මව්පියන්ට සැලකුවේ නැහැ කියලා. ඒ කියන්නේ මේ දෙන්නට සලකලා ඉවර කරන්න බෑ මට ජීවිතේ දන් දුන්න හින්දා. එහෙම අම්මගේ හිත කොහොම රිදවන්නේද? අන්නේ නිසා අතීතයයි හරි බයයි අම්මගේ හිත රිදෙනවට. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ අම්මට ඔයා කියලා කිව්වොත් අගෞරව කෙරුවා කියලා. කිසිම දරුවෙකුට අම්මේ ඔයා කියන වචනේ පාවිච්චි කරන්න බෑ. තාත්තේ ඔයා කියන වචනේ පාවිච්චි කරන්න බෑ. අගෞරව කෙරුවා කියලා සඳහන් කරන්නේ. මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්න ඕනේ. එහෙම නැත්නම් අම්මා තාත්තා කියන තනි වචනයෙන් කතා කරන්න ඕනේ. මගේ අම්මා මගේ තාත්තා කියලා කතා කරන්න බාධාවක් නැහැ. ඔයා කියන වචනේ පාවිච්චි වෙන්න බෑ. එහෙමනම් උඹ වරෙන් ඵලයන් දියන් ගනී කියන එකේ සීමාවවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ දෙන්න ළඟ ඉන්නව නම් උඩ ඉඳගෙන ඉන්න බෑ. බෙම ඉඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් නැගිටින්න ඕනේ. ගමනක් ගිහිල්ලා යනකොට පෙර ගමන් කරලා පාද අතගාලා වඳින්න ඕනේ. වැඳලා ඉල්ලීමක් කරන්න ඕනේ. මවුනි පියාණෙනි ඔබ දෙදෙනා එක්ක
මේ ගේ ඇතුලේ ජීවත් වෙන්න මට අවසර දෙන්න කියලා. ඒ තරම්ම ගරු ගම්බීරයි ගෙන්ගෙට බුදුවරු කියලා දේශනා කළේ නිසා. ඉතින් ඒ අම්මගේ හැටි එහෙම අපිට ජීවිතේ දුන්නේ අපිට අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා. ඒ නිසා කුස රජුරු කැමති නෑ තුන්වෙනි පාරත් විවාහ වෙනින් කියනකොට බෑ කියන්නේ. උපායක් පාවිච්චි කළා එකෙන් බේරෙන්න. ගබඩාවට ගිහලා රත්තරන් ගෙනාවා. රංකරුවට දුන්න රත්තරන් දීලා කීවා මේ රත්තරන් වලින් හදන්න රත්තරන් රූපයක්. රත්තරන් තරුණියක් හදන්න. තරුණියක ගෙවුසට ඒ තරුණ රුව ගෙනහිල්ලා අම්මට දෙනවා අම්මේ මේ වගේ තරුණියක් හොයලා දුන්නොත් විවාහ වෙනවා. කුස කුමාරයාගේ කල්පනාව මේ රූපේ තනිකරම රත්තරන්. ඉතින් මේ වගේ තරුණිය ලෝකේ නෑනේ. ඒ හින්දා අම්මට හොයන්න හම්බෙන්නේ නෑ එහෙම කෙනෙක්. නමුත් තීරණය කරනවා සකල කලා ප්‍රගුණ කරලා හිටියත් රන්කරුවාගේ මූර්තිය ගැන මට ඊතරම් විශ්වාස නෑ. ඔහුගේ මූර්තිය වගේ රූපයක් අම්ම හොයන්න පුළුවන්. ඊතරම්ම විවාහයට අකමැති. ඒ නිසා මාත් එකක් හදන්න ඕනේ. රන්කරුවා එකක් හදනවා. රන්කරුවට නොකියා කුස කුමාරයා තමන්ගේ කුටිය ඇතුලේ තියාගෙන රත්තරන් රූපයක් හදනවා. රන්කරුවා රූපය අරන් ඇවිල්ලා කිව්වා කුමරුනි මූර්තිය ගෙනාවා. මට පෙන්වන්න කිව්වා. මූණ ඇරලා පෙන්වුවා සතුටක් නෑ. ලස්සන නෑ යා බලාපොරොත්තු වෙච්ච තරම්. නමුත් රන්කරුවට ඒක කීවේ නෑ. නොකිය කියනවා මගේ කුටිය ඇතුලේ තියෙන රූපයක්. ඒකත් මෙතෙන්ට ගේන්න කියලා. රන්කරුවා යනවා කුස රජුගේ කුටියට. දොර ගාවට ගිහිල්ලා දොර රෙද්ද මෑත් කරලා දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලා කුස රජුන්ට කියනවා ස්වාමීනි ඇතුළට යන්න මට ලැජ්ජයි කියලා. ඇයි කියලා ඇහුවා. බිසවුන් වහන්සේ ඇතුළේ ඉන්නවා කිව්වා. කුස රජු කියනවා බිසවක් කොහෙද මිනිහෝ මට. බිසවක් ගන්න වෙයි කියන නිසානේ මේ උපක්‍රම. දැන් මෙයා රැවටිලා තියෙන්නේ කාටද? කුස රජු විසින් හදාපු මූර්තියට රැවටිලා තියෙන්නේ පණ ඇති බිසවක් ඇතුළේ ඉන්නවා කියලා. නමුත් මෙවන් මූර්තියක් හැදුවේ කාගෙන්වත් ඉගෙනගෙන නෙවෙයි. ඒක තමන්ගේ ස්වභාවයෙන්ම ලැබිච්ච ඥානය. ස්වභාවයෙන් වැටහෙන නුවණ. නමුත් දෛවෝපගත සිදුවීමක් නිසා පබාවතිව විවාහ කරගන්න සිද්ධ වෙනවා. පබාවතිගේ විවාහය නිසා හරියට යුද්ධ කරන්න වෙනවා. රජවරු 7 දෙනෙක් එක රජෙක් කෝටිය අරන් එනවා. එක රජෙක් සේනාව කෝටියක් ගේනවා. යුද පිටියට ඇවිල්ලා අභියෝග කරනවා කුස රජුරන්ට මහලොකු කුස යුද්ධයට ආවා අපි එනවද කියලා ඇහුවා. කොහොම යුද්ධ කරන්න දෙයනේ කෝටි 7ක් යුද පිටියට ඇවිල්ලා වරෙන් යුද්ධෙට ගියහම යුද්ධයට සේනාව සංවිධානය කරන්න වෙලාවක් තියනවාද? කෝටි 7ක් එක්ක යුද්ධ කරන්න කෝටි 8ක්වත් අරන් යන්න වෙයි. ආයුධ සූදානම් කරන්න ඕනේ, ආහාර සූදානම් කරන්න ඕනේ, පිරිස් සංවිධානය කරන්න ඕනේ, රත සූදානම් කරන්න ඕනේ. මොනව කරන්නද? කුස රජු යුද්ධයට නොයා හැංගෙන්නේ නැද්ද? කුස රජු යුද්ධයට ගියා කියලා සඳහන් කරන්නේ තනියම. කෝටි 7ක් එක්ක යුද්ධ කරන්න කුස රජු යුද පිටියට යන්නේ තනියම. සඳහන් කරනවා ඒ ගිහිල්ලත් යුද්ධයක් නැහැ. තමන්ගේ අතාගේ පිටින් ඉඳලා අහං සීහස්සර කුස රාජා මට තමයි සිංහ සේනාධිපති කුස කියලා කියන්නේ. කවුද මගෙත් එක්ක යුද්ධයට ආවේ කියලා අහනවා. සඳහන් කරනවා මේ හඬ පිනතරි මේ ලෝකේ හඬවල් 4ක් තියෙනවා. ජම්බුද්වීපයේටම ඇහෙන හඬවල් 4ක්. ඒ හඬවල් 4න් එකක් තමයි මේ කුස රජුගේ හඬ. අහං සීහස්සර කුස රාජා කියන හඬ මුළු දඹදිවටම ඇහෙනවා. අර සේනාව යුද්ධයක් නෑ හිස් ලූලුවත ආපු පැත්ත අමතක වෙලා පලා දීවා කියලා සඳහන් කරගෙන පලා ගියා කියලා. ඒ වෙලාවේ කුස රජු යතාගේ පිටෙන් බහැලා පිටිපස්සෙන් එළවලා රජවරු 7 දෙනා අල්ලගෙන එකට අරන් ඇවිල්ලා තමන්ගේ රාජ්‍යය ගැට ගහලා තිබ්බා කියලා සඳහන් කරනවා. එහෙමනම් කුස රජුරුවත් කාගෙන්වත් ඉගෙන ගත්තේ නැතිනම් කොහෙද සිද්ධාර්ථ කුමාරයා ඉගෙන ගන්නේ? සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉපදිලා කියලා අසිත කාලදේවල කියන පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභියට ආරංචි වුණා. මහා කල්ප අසංඛ්‍ය 40ක් මහා කල්ප 40ක් ආපහු පේනවා. මේ අසිත කාලදේව ඍෂිවරයාට මහා කල්ප 40ක් පිටිපස්සට අනුස්මරණය කරන්න පුළුවන්කම තියෙනවා. මෙයාට ආරංචි වෙනවා අසිත කාලදේවල කියන්නේ සුද්ධෝදන රජුගේ ගුරුවරයා. මේ වෙලාවේ ඇවිල්ලා
රජුරවන්ට කියනවා මහරජ පුතෙක් උපන්නලු නේද? රජුරෝගෙට දුවලා ගිහිල්ලා තුරුල් කරගෙන අරගෙන ආවා මගේ පුතේ මේ මහා ඍෂිවරයා ඔබ දකින්න අද ගෙදර ඇවිල්ලා. අසිත කාලදේවල කියන්නේ එසේ කෙනෙක් නෙමෙයි. මනුස්ස ලෝකෙන් දවල්ට කෑම කාලා විවේක ගන්න තව්තිසාවට යන කෙනෙක්. හැන්දෑවේ තව්තිසාවෙන් බහලා මනුස්ස ලෝකෙට එන කෙනෙක්. තාත්තා තුරුල් කරගෙන ඇවිල්ලා කාලදේවල තාපසතුමාට දක්වනවා වැඳපන් මගේ පුතේ වැඳපන් කියලා පාත් කරන්න ලෑස්ති වෙනකොටම දෙපය තමයි කැරකිලා ගිහිල්ලා නලල් තලයේ වදින්නේ. තාපසතුමා බැලුවා මොකද එහෙම වුනේ කියලා. තාත්තට හිතුණා මගේ පුතාට පුදුම පාප කර්මයක් සිද්ධ වුණා. සමාව ගනින් කියලා සුද්ධෝදන රජුව පාත් වෙනවා සිද්ධාර්ථ කුමාරයා අරගෙන. අසිත කාලදේවල තාපසතුමා නැගිටිනවා මහරජ මම මරන්න එපා මහරජ කියාගෙන අසිත කාලදේවල තාපසතුමා ආසෙන් නැගිටිනවා. නැගිටලා ඉසලින්ම බෝසතාණන් වහන්සේ අරගෙන ආසනිය උඩ තියලා කාලදේවල තාපසතුමා එතනම දන ගහලා බෝසතාණන් වහන්සේට වඳිනකොට සුද්ධෝදන රජුරවන්ට අදාහ ගන්න බැරුව යනවා වෙන සිදුවීම මොකද්ද කියලා කාගෙන්වත් ප්‍රශ්න ඇහුවේ නෑ. පළවෙනි වතාවට සිද්ධාර්ථ කුමාරයාගේ තාත්තා සිද්ධාර්ථ කුමාරයා ගාව දන ගහලා වඳිනවා. නම් පුංචිම කාලෙත් මෙහෙමයි. එහෙමනම් උන්වහන්සේට ශිල්ප දෙන්න කෙනෙක් ලෝකේ නෑ. අවුරුදු 29ක් ගිහි ගෙදර ජීවත් වුණා. අවුරුදු 29ක් කාමභෝගී ජීවිතයක් ගෙවුවා. රජුරෝ ලෝකේ දුක පේන්න තිබ්බේ නෑ. ඒ වෙලාවේ දෙවියන් කල්පනා කළා දැන් ගිහි ගෙදර හිටියා හොඳටම ඇති. එක දවසක් උයනට යනකොට ලෙඩෙක් ඇවිල්ලා පාරම අයින් හිටියා. අනිත් දවසේ යනකොට මහල්ලෙක්, අනිත් දවසේ යනකොට මලමිනියක්, අනිත් දවසේ යනකොට පැවිදිරුවක්. මේ නිමිති තුන පෙන්නලා ඊළඟ දවසේ සතුටක් උපදින දර්ශනයක් පෙන්වුවා. මේ දෙවියෝ පෙන්වන්නේ මේවා. අන් හැම දවසකම ආපහු ගියා. හතරවෙනි දවසේ උයනට ගියා ආපහු. මොකද කවදාවත් මේ ලෙඩ වෙනවා මැරෙනවා කියන එක දැකලා තිබෙන්නේ නැහැ, දන්නේ නැහැ. ඒ තරම්ම සැප තිබුණේ. ග්‍රීෂ්ම කාලේට හිටපු මාලිගාව විතරක් තට්ටු 5යි කියලා සඳහන් කරන්නේ. මේ මාලිගාවේ ජීවත් වෙච්ච ජනගහනය 1,96,000ක්. එක ගෙයක් ඇතුලේ ජීවත් වෙච්ච ජනගහනය 1,96,000ක් කියලා අපි කොහොමද හිතන්නේ? අපිට සැක උපදිනවා. ඒකයි මම කිව්වේ අතීතයේ දිනුව ගැන අපිට හැරිලවත් බලන්න බෑ කියලා. සඳහන් කරනවා මේ 1,96,000ම සිද්ධාර්ථ කුමාරයා 16 වයසේ මේ මාලිගාවේ ඉන්නකොට මේ 1,96,000ම තරුණියෝ, මේ තරුණියෝ 1,96,000ම 16 වයසේ. මේ ඔක්කොම යසෝදරා දේවීන් වහන්සේගේ පරිවාර කාන්තාවෝ. මාගන්ධිය බමුණට කියනවා බ්‍රාහ්මණය මන් තරම් පංචකාම සම්පත් විඳපු කෙනෙක් ලෝකේ නෑ. නමුත් මාගන්ධිය ඔය පංචකාමයේ ඇතුලේ සැප කියලා මාත්‍රයක් නෑ කියලා. මම විදලා අත්දැකලා කියන්නේ බ්‍රාහ්මණය මේක. තියෙනවා පංචකාම ලෝකේ සැප. සැප කියලා දෙයක් මේ ලෝකේ අපි දකින්න නැත්නම් දුක කියන එක අර්ථවත් වෙන්නේ නෑනේ. දේවදත්ත කියලා චරිතයක් තිබුණේ නැත්නම් සම්මා සම්බුද්ධරජාණන් වහන්සේගේ අති උත්තම භාවය නැగిලා හිටිලා පේනවා අඩුයි. දේවදත්තට දක්වපු කරුණාව මෛත්‍රියෙන් බුදු කෙනෙකුට හැර කාටද මෙහෙම මෛත්‍රිය දක්වන්න පුළුවන් කියලා මිනිස්සුන්ට හිතෙනවා. එහෙමනම් මේ ලෝකේ සැප කියලා දෙයක් පේන්නේ නැත්නම් දුක කියන එක අර්ථවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිටත් සැපක් තියෙනවා. අපේ සැප ඔක්කොම తాවකාලිකයි. ඒ නිසා දේශනා කළා తాවකාලිකව සැපයි, හැබැයි දීර්ඝකාලීනව දුකයි කියලා. හිතලා බලන්න. ඒ නිසා මාගන්ධිය බ්‍රාහ්මණයට කියනවා මාගන්ධිය මේ මිනිස්සු ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් අරමුණු අරගෙන විඳින සැප කොයි වාගේ සැපද කියලා දේශනා කරනවා. එක උදාහරණයක් විතරක් සඳහන් කළොත් මාගන්ධියට පැහැදිලි කරපු අපේ ඇඟේ හැදෙනවා පින්නතුනේ තුවාලයක්. මේ තුවාලේ ටික දවසක් යනකොට වේලෙනවා. හොඳ වෙන්න එනවා. වේලීගෙන එන තුවාලේ ඇඟිල්ලෙන් වටේට අත ගන්නකොට මොනවද අපිට දැනෙන්නේ? සුවයක් දැනෙනවා. තුවාලේ වටේට අත ගන්නකොට සුවයක් දැනෙනවා. භාග්‍යතුන් වහන්සේ මාගන්ධියට පැහැදිලි කරනවා මාගන්ධිය මේ මිනිස්සු මේ පංචකාම ලෝකේ විඳින සැප තුවාලයක් වටේට නිය අගින් කහනකොට දැනෙනවා නම් සැපයක්. අන්න ඒ වාගේ සැපයකට තමයි මිනිස්සු මේ වහල් වෙලා ඉන්නේ කියලා. කාලා බීලා නටලා උඩ පැනලා සින්දු කියලා මේ ලෝකේ කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා හොයන සැප කොයි වාගේ එකක්ද? තුවාලයක් වටේට නිය අගින් කහනකොට දැනුන සැපයක් වාගේ සැපයක් වෙනුවෙන් තමයි මේ ජීවිතය යට කරලා තියෙන්නේ. මාගන්ධිය පංචකාමයේ අතහැරලා ගියපු මට
ප්‍රථම ධාන සෝය ඉපදුනා. ප්‍රථම ධාන සෝය කියන එක දිව්‍ය ලෝක සෝයට වඩා උතුම් මාගන්ධිය කියලා පැහැදිලි කළා. පැවිදිරුව දැකලා උන්වහන්සේ එදා ගිහිලා නාගත්තා. හැමදාම මංගල සම්මත කපුවෙක් උයනට එන ඇඳුම් අඳින්න යුව රජුරවන්ට එදත් ඇඳුම් අඳින්න මේ කපු මහත්තයා ආවා. හැබැයි ඇඳුම් අඳින අතරේ බෝසතාණන් වහන්සේට දැනෙනවා අද ඇඳුම් අඳින්නේ වෙනද ඇඳුම් අඳපු කෙනා නෙමෙයි කියලා. නමුත් නිශ්ශබ්දව ඉන්නවා. ශක්‍ර දෙවියන්ගේ ආරාධනාවෙන් අද ඇඳුම් අඳින්න ඇවිල්ලා ඉන්න විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා. මේක තමයි ගිහි ඇඳුම් අඳින අන්තිම දවසේ. මෙච්චර කල් කපුව ඇවිල්ලා ඇඳුම් ඇඳෙව්වේ යුව රජුරුව හැටියටයි අද ඇඳුම් අඳලා තියෙන්නේ දිව්‍ය ලෝකයකින් බැහැගත් ප්‍රතාපවත් දිව්‍ය රාජ්‍යයක් හැටියට දිව්‍යමය ආභරණ පළඳවලා දිව්‍යමය උටුන්නක් පළඳවලා සරසලා තියෙන්නේ. සිද්ධාර්ථ කුමාරයා කොහොමද රැස් විහිදෙනවා ගිහි කාලෙත් ගිහි ගෙදර එදා ලස්සන දෙගුණ තෙගුණ වෙලා ශාක්‍ය පරම්පරාවේ කෙට්ටුම තරුණිය ලස්සනම තරුණියක් කෙට්ටුම තරුණිය ඇයට කිව්වේ කිසා ගෞතමී කියලා. ඇයට කිසා කිව්වේ කෙට්ටු හින්දා. මේ තරුණියට සිද්ධාර්ථ කුමාරයාගේ ලස්සන දරා ගන්න බැරුව ගියපු නිසා ඇගේ හිතේ උපන්න ප්‍රීතිය ඇය පද කීපයකට ගොනු කළා. ඒකට කියනවා නිබ්බුත පද කියලා. නිබ්බුත පද අහලා ප්‍රසාදයටපත් වෙලා කරේ තිබිච්ච ලක්ෂ ගණනක් වටින මුතුහර එතනම ඇයට තෑගි කරලා උන්වහන්සේ ගිහිල්ලා සිරියහනේ සතපුණා. වෙනදා වගේම අර දිව්‍යාංගනාවන් නාටිකාංගනාවන් එදත් ආවා. නමුත් ඒගොල්ලෝ දිහා බැලුවේ නෑ වෙනදා වගේ. ඒගොල්ලෝ කල්පනා කළා අපි වෙහෙසෙනවා විතරයි. වෙනදට වඩා තද නිදිමතක් දැනුණා මේ නාටිකාංගනාවන්ට. වෙනදා නම් නැටුම් දක්වලා ගිහිල්ලා තම තමන්ගේ කුටිවල නිදාගන්නේ. එදා සිරියහනෙම තැන් තැන් වල වැටිලා නිදාගත්තා. දෙවිවරු විසින් ඒගොල්ලෝ මේ යහන් ගැබේ නිදි කෙරෙව්වා. මේගොල්ලන්ට හොඳට නිින්ද යන්න ඇරලා මධ්‍යම රාත්‍රියේ දෙවියෝ විසින්ම බෝසතාණන් වහන්සේව අවදි කළා. මෙතෙක් වෙලා නම් මම දැක්කේ දිව්‍යාංගනාවන් වන් පිරිසක්. දැන් මගේ සිරියහනේ වැතිරිලා ඉන්නේ කවුද මේ හැමතැනම? සමහර අය හීනෙන් දොඩවනවා. සමහර අය කෙඳිරි ගන්නවා. සමහර අය ඇඟබැලි කඩනවා. සමහර අයගේ කටේ සද්ද ඇහෙනවා. මොකද හීනෙන් කනවා ඒගොල්ලෝ. සමහර අයගේ කට දෙපැත්තෙම කෙලවැක් කෙරෙනවා. සමහර අයගේ ඇඳුම් ගැලවිලා ගිහිල්ලා. සමහර අය දොඩවනවා හීනෙන්. උන්වහන්සේට හිතෙනවා මෙච්චර කල් ලස්සනයි කියලා සැරසුනේ රැවටුනේ මේ අමු සොහොන් වලටද කියලා. උද්දුමාතක තත්වයටපත් වෙච්ච මලමිනි ඉදිවිච්ච මලමිනි පුපුර උතුරනවා වගේ කටවල් දෙපැත්තෙන් වැක්කිරෙනවා. පුදුමාකාර කලකිරීමක් ඇති වුණ නිසා යහනෙන් නැගිට ගමන් චන්නමාත්‍යයට කතා කරලා කියනවා චන්න සූදානම් කරන්න මගේ අශ්වයානය. දැන් මේ සොහොනෙන් පිට වෙන්න ඕනේ මං කියලා. චන්නමාත්‍ය අශ්වය සූදානම් කළා. උන්වහන්සේ නැගිට යහනෙන් පිට වෙන්න යනකොට හැම දොරක්ම ඉබේ ඇරෙන්න පටන් ගත්තා. මේ සියලුම දරවල් දෙවිවරු විසින් අරිනවා. පිට වෙවි යනකොට හිතනවා මාලිගාවේ ඔක්කොම හොඳට නිදි. ඒ වුණාට ප්‍රධාන වාහල්කඩේ ඉන්න මුරසෙබළු නිදි නෑ. ඒගොල්ලෝ අවදීන්. කීයටවත් මේගොල්ලෝ මට එළියට යන්න දෙන්නේ නෑ. මේ වෙලාවේ මම යුව රජුරුව නෙමෙයි මහ රජුරුව වුණත් මේගොල්ලෝ මට එළියට යන්න දෙන්නේ නෑ. කොහොමද මම යන්නේ? මං යන්න හැදුවොත් මේගොල්ලෝ තාතට හැරෙනවා. තීරණය කළා. කන්තක ගන්නවා එක අතකට, චන්න ගන්නවා අනික් අතට. මේ දෙන්නම අරගෙන මම පවුරෙන් එළියට පයින්නවා කියලා. චන්න කල්පනා කරනවා. චන්නට මේ සිද්ධියම මතක් වෙනවා ගේට්ටුවෙන් නම් යන්න දෙන්නේ නැහැ. චන්න කල්පනා කරනවා මගේ ස්වාමියා එක අතක තියා ගන්නවා එක අල්ලක් උඩ. අශ්වරාජය අනික් අල්ල උඩ තියා ගන්නවා. මම පයින්නවා පවුරෙන් එහාට. අශ්වයේ අත්ල මට තියා ගන්නවා කියලා හිතාම අපේ අයට හිතෙන්න පුළුවන් මෙවුවා මේ බොන බොරු කතාවද කියලා. අපි මොනවද දන්නේ කියන කාරණාවයි හිතන්න ඕනේ කියලා මම මුලින් සඳහන් කළේ ඒකයි. මේ අශ්වයා වලාහක කුලයේ අශ්වයෙක්, මෙයා අජානීය අශ්වයෙක්. ඒ නිසා සඳහන් කරනවා අජානීය අශ්වයන්ට ඕනනම් මිනිහෙකුගේ අත්ල මත ඉන්න පුළුවන් කියලා. අජානීය අශ්වයාට. අශ්වයා කල්පනා කරනවා මගේ ස්වාමියා පිට උඩ මුලින් තියා ගන්නවා, අමාත්‍යවරයා ඊළඟට පිට උඩ තියා ගන්නවා, මම පවුරෙන් පයින්නවා කියලා. ඇත්තටම ඉෂ්ට වෙන්නේ කාගේ කතාවද? චන්න කියන්නේ යෝධයෙක්.
ඒ නිසා යාට මේ දෙකම කරන්න පුළුවන්. සිද්ධාර්ථ බෝසතුන්ගේ ශක්තිය කොච්චරද? අපි අහලා තියෙනව නේද? බුදුරජාණන් වහන්සේගේ ශක්තිය කොච්චරද කියලා. සැක උපදින්නේ මේ තැන්වල. අපි අහලා තියෙන දස බල කියලා ශක්තිය. ඇයි ඒ දස බල කියලා කියන්නේ? චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය. ඇත් කුල 10ක් තියෙනවා. ඒක ක්‍රමයෙන් ශක්තිය වැඩි වෙගෙන ගියහම චද්දන්ත කුලයේ ඇතෙකුට තියෙන ශක්තිය මිනිස්සු කෝටි 1000ක ශක්තිය. ඒක චද්දන්ත ඇතෙකුට තියෙනවා මිනිස්සු කෝටි 1000ක ශක්තිය. චද්දන්තයෝ 10 දෙනෙකුගේ ශක්තියයි බුද්ධ ශරීරයේ ශක්තිය අසම සම. මේ ලෝකේ කිසිම කෙනෙකුට සමාන නැහැ, අසමයි. ටිකක් අසමයි නෙමේ, අන් අයට වඩා දහස් ගණනින් ලක්ෂ අසමානයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ පියවිකයේ ශක්තිය මිනිස්සු කෝටි 10000ක ශක්තිය කියලා සඳහන් කරන්නේ. ඒ ශක්තිය ධර්මයේ හඳුන්වන්නේ නාරායන සංඝාත බලය කියලා. ඒ තරම්ම ශක්තිමත්. ඒ නිසා ආශ්‍රයයි චන්නයි අරගෙන යනවා කියන එක ඒ තරම් දෙයක් නෙමෙයි. ඒ සංසාරේ දුන්නු දාන වලින් තමයි මේ ශක්තිය හම්බ වෙන්නේ. අපි පින්නතුන් අහලා තියෙනවද දුටුගැමුණු රජුගේ මහයෝධයාගේ ශක්තිය කොච්චරද කියලා? ඒක නම් ඉතින් අහලා තියෙනවද කියලා අහන්න ඕනේ. අපි හැමෝම දන්නවා. කාටද මහයෝධයා කියන්නේ? මේ 10 දෙනාගෙන් 11 දෙනෙක් හිටියා, 10 දෙනෙක් නෙමෙයි. මහයෝධයා කියලා කියන්නේ නන්දිමිත්‍ර යෝධයාට. නන්දිමිත්‍රගේ ශක්තිය කොච්චරද? යුද්ධයට යන්න ඉස්සරලා මේ යෝධයෝ 11 දෙනාම රජුරුව එක ක්‍රම වලින් පරීක්ෂා කරනවා. ඒගොල්ලන්ගේ ශක්තිය දැනගන්න ඕනේ නේ. ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රදේශ බාර කරන්න. ඒ නිසා පරීක්ෂණ කරනවා. නන්දිමිත්‍රව පරීක්ෂණ කරන්නේ කණ්ඩුල ඇතත් එක්ක. දුටුගැමුණු රජුරුවන්ගේ පිනට පහළ වෙන චද්දන්ත කුලේ නැත්නම් උපෝසත කුලේ ඇතෙක් කණ්ඩුල කියලා කියන්නේ. මේ කණ්ඩුල ඇතා එක්ක රාබීලා මත් වෙලා එන ඇතත් එක්ක පොරබදන්න ඕනේ මේ නන්දිමිත්‍ර. ඒක තමයි එයාගේ පරීක්ෂණය, තමන්ගේ ශක්තිය පෙන්වන්න තියෙන ක්‍රමය. චද්දන්තේ කියන්නේ මිනිසු කෝටි 1000ක ශක්තිය සහිත ඇතෙක්. තව රාබීලා මත් වෙලා ඉන්නේ, කිසිම සංවර බවක් නැහැ. සඳහන් කරනවා ඇතා වේගෙන් දුවගෙන එනවා නන්දිමිත්‍ර දිහාට. පොරබැදිල්ලක් නැහැ. දල දෙකෙන් උස්සලා අරන් පැත්තකින් ඉඳෙව්වා කියලා සඳහන් වෙන්නේ. එහෙමනම් නන්දිමිත්‍රගේ ශක්තිය මිනිස්සු කෝටි 1000ක ශක්තියට වඩා ශක්තිමත්. නන්දිමිත්‍ර ගැනවත් හිතන්න බැරි අපි භාග්‍යතුන් වහන්සේ ගැන කොහොම හිතන්නද? එහෙම වුණොත් මොනවා කරලාද මෙයා මේ ශක්තිය අරගන්නේ? රහතන් වහන්සේ නමකට මුවමස් දානයක් පූජා කරලා මේ ශක්තිය ගන්නෙ. එතන ඉඳලා කිරිබත් පූජා කළා. අනික් හැම යෝධයෝම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු බුදුරජාණන් වහන්සේලාට කිරිබත් පූජා කරලා තමයි මේ ශක්තිය අරගත්තේ කියලා සඳහන් කරන්නේ. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න එහෙමනම් මේ යෝධ මුල යුද්ධයට සූදානම් වෙලා තියෙන්නේ. අද ඊයේ නෙවෙයි කාශ්‍යප ශාසනයේ ඉඳලා බුද්ධ ශාසනයක් රකින්න මොනතරම් පින් කරගෙන ආපු පිරිසක් වෙන්න ඕනේද? එහෙනම් මේ 10 දෙනා. ගෝඨයිම්බර රහත් වුණා. තේරපුත්තාබේ රහත් වුණා. මොනතරම් ශක්තිය තිබිලාද? අද විශ්ව ධාතුවේ කොහෙවත් නැහැ. උන්වහන්සේලා නිමිලා සැනසීලාම ගියා. සංසාරේ ඒ තරම් පින් කරගෙන ආපු අය මේගොල්ලෝ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය එහෙමයි. කෙසේ වෙතත් කන්තක චන්නාමාත්‍යත් බෝසතුනුත් අරගෙන වාහල් කඩින් එහාට පයින්නවා. රාජ්‍යයන් 3ක් පහු කරන්න ඕන. යොදුන් 30 ගානක මාර්ගයේ සතපුම් හැටියට කල්පනා කරුවොත් 70ක්ම 370ක් වගේ දුරක් අනුමා නදිය ගාවට ගමන් කරන්න ඕනේ. මධ්‍යම රාත්‍රියේ පහු වෙමින් තියෙන වෙලාව පුළුවන් වෙයිද? අශ්‍රේකුට යන්න 70ක්ම 300 ගානක්. නමුත් අමතක කරන්න එපා මෙයා වලාහක කුලේ බව. වලාහක කුලයේ අශ්‍රය ගමන් කරන්නේ වලාකුළු අතරින් කියලායි සඳහන් කරන්නේ. ඒ නිසා බෝසතාණන් වහන්සේත් අරගෙන සමහර ලාවට කන්තකාශ්‍යයා පියාඹලා ගියා වෙන්න පුළුවන්. චද්දන්ත කුලියා අජානීය ආශ්‍රයෙක්. ඔහුට ඒ තරම් ජව සම්පන්නයි. බය වෙහෙස දෙන්නේ නැහැ අජානීය ආශ්‍රයන්ට එහෙම ලේසියෙන්. නමුත් පෞරෙන් එළියට පැනපු තැන ඉඳලා අනෝමා නදිය දක්වා ලක්ෂ ගණන් කෝටි ගණන් පහන් දැල්වෙනවා පාර දෙපැත්තේ. පහන් වලට මැද්දෙන් සුදු වෙලි අතුරලා තියෙනවා. මල් පෙති ඉහලා තියෙනවා. පුන් කලස් තියලා තියෙනවා. තොරන් බැඳලා තියෙනවා. සුවඳ විහිදෙනවා. කවුද මේ?
තනියම වැඩියද? අම්මගේ කුස ඇතුලේ ඉඳලා රැක්කනම් කවුරුවත් උන්වහන්සේ ගාව නොහිටියට දෙවිවරු උන්වහන්සේ අතහැරලා නැහැ. එදා නිදි කෙරෙව්වෙත් කල්තියන් දෙවිවරු, අර කාන්තාව නිදි කෙරෙව්වෙත් දෙවිවරු, උන්වහන්සේට අවදි කෙරෙව්වෙත් දෙවිවරු. ඒ අවදි කෙරෙව්වේ පාර හදාගෙන ඔබ වහන්සේ බුද්ධත්වයට යන්න කියන පාර හදලායි අවදි කළේ. මේ මාර්ගයෙන් ගමන් කරලා අනෝමා නදියෙන් එහා පැත්තට ගිහිල්ලා පැවිද්දෙකුට කවදාවත් ගැලපෙන්නේ නැහැ කෙස්. ඒ නිසා තමන්ගේ මංගලාශිපත අරගෙන කෙස් වැටිය අල්ලලා කැපුවා. කපල තීරණය කළා මම පිට වුණේ බුදු වෙන්න, බුදු බව ලැබෙනවා නම් මේ කෙස් කවදාවත් බිම වැටෙන්නේ නැහැ කියලා අහසට විසි කරනකොට යොදුනක් පමණ ඉහළ අහසට මේ කෙස් ඇදිලා ගිහිල්ලා නතර වුණා කියලා සඳහන් කරනවා. ඒත් සමගම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සතපුම් 10කට වඩා දිග ඝන රත්තරන් කරඬුවක් අරගෙන ඇවිල්ලා මේ කෙස් ටික ඒ කරඬුව ඇතුලේ තැම්පත් කරගෙන 70ක්ම 10කට වඩා දිගයි යොදුනක් උසයි කියලා සඳහන් කරන්නේ මේ කරඬුව. ඒ කරඬුවේ තැම්පත් කරගෙන අරගෙන ගිහිල්ලා සිළුමිණි නමින් සෑයක් හදලා තව්තිසාවේ අදත් තැම්පත් කරගෙන මේ දැනුත් ඒ දෙවිවරු වඳිනවා මේ සෑයට. කෙස් වැටිය කපලා අයින් කළා. ගටිකාර මහා බ්‍රහ්ම රාජයා අරගෙන එනවා අෂ්ටපරිස්කාරය. තමන්ගේ පෙර සංසාරේ කල්යාණ මිත්‍රයා. මොකද්ද ඕක කියලා ඇහුවා. ශ්‍රමණ පරිස්කාරය කිව්වා. ශ්‍රමණෙක් බවට පත් වෙන්න මේ සලු ඇඳගන්න කියලා කිව්වා. ඒ අෂ්ටපරිස්කාරය ලිහලා ඒ සලු සංගල ඇඳලා පොරව ගත්තා. ඉනේ එතෙක් ඇඳලා හිටපු ගිහි වස්ත්‍ර දෙක එදා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා අඳපු ඇඳුම් දෙක ගලවලා අතර ගත්තා. මට ලෞතුරා බුදු බව ලැබෙන බව සත්‍ය නම් මේ සලු සංගල බිම වැටෙන්නේ නැහැ කියලා අහසට විසි කරනකොට යොදුනක් තරම් ඉහළට ඇදිලා යනකොට දෙව්ලොවින් චුත වුණා මහා බ්‍රහ්මයා. සතපුම් 30කට වඩා උසයි යොදුන් 3යි කියලා සඳහන් කරන්නේ. ඝන රත්තරන් කරඬුවකින් සලු සංගල අරගෙන ගිහිල්ලා අදත් සලුමිනි සෑය නම් සෑයක් බඹලව හදලා වන්දනාමාන කරනවා. උන්වහන්සේ අනුපියාඹ වනයේට වැඩලා දවස් කීපයක් විවේක අරගෙන 7 වෙනි දවසේ රජගහ නුවරට වැඩියා. මිනිස්සුන්ට අදහ ගන්න බෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. 80 අනුව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ ශරීරයෙන් රැස් විහිදෙනවා. මේ දිලිසෙන තවුස කවුද කියලා හිතුණා. දිලිසෙනවා කියලා කියහම මිනිහෙක් දිලිසෙයිද? බුදුරජාණන් වහන්සේගේ පාට රත්තරන් පාටයි. ඒ කියන්නේ අපි ගාව තියෙන රත්තරන් වල පාටද? අපි ගාව තියෙන රත්තරන් වල පාට නෙමෙයි. ලෝකේ හැබෑම රත්තරන් වලට කියන්නේ මොනවා කියලාද? ලෝකේ හැබෑම රත්තරන් වලට කියන්නේ ජාත රූප කියලා. ජාත රූප තියෙන්නේ මහ මුහුදේ. ජාත රූප ගොඩ බිමේ නෑ. අපි ගාව තියෙන රත්තරන් වගේ જાතියක් මිසක් සැබෑ රත්තරන් නෙමෙයි. ලෝකයේ අති දක්ෂ පුද්ගලයෝ සාගරයේ කිමිදිලා අදත් ජාත රූප ගොඩ ගන්නවා කියලා සඳහන් කරනවා. ඉන්දියාව කියන රටේ අදත් ජාත රූප තියෙන බවත් සඳහන් කරනවා. එහෙමනම් තාමත් භාග්‍යතුන් වහන්සේගේ වර්ණය ලෝකේ තියෙනවා. ඉන්දියාවෙන් ජාත රූප විශේෂ පුද්ගලයන්ට විශේෂ මිලකට විකිනෙනවා කියලත් සඳහන් කරනවා. දඹදිව කියලා කියන්නේ මහ විශාල ජම්බු ගහක් තියෙන නිසා ඒ ජම්බු ගහ තියෙන හිමාලයේ. හිමාලය කියන එක අපිට පේන්නේ නැහැ. හිමාලය පෙන්නේ අභිඥාලාභීන්ට විතරයි. අපිට පේන්නේ පල්ලෑ හිමාලයේ පාදම වගේ තියෙන කොටස වෙන්න ඇති. එයින් උඩ තමයි රත්තරන් පර්වත, මණික් පර්වත, රිදී පර්වත, මනෝසීල පර්වත තියෙන්නේ, පලිඟු පර්වත තියෙන්නේ, පලිඟු ගුහා තියෙන්නේ මේ හැබැයි හිමාලය ඇතුලේ. අපිට ඒවා එහෙම කියහම අපිට හිතෙයි රත්තරන් ගුහා, මණික් ගුහා කොහෙද තියෙන්නේ කියලා. ඒ සියල්ල තියෙන හිමාලයේ. ඔබ අභිඥා ලැබුවොත් මේ ජීවිතේ ඔබට මේ සියල්ල දැක ගන්න පුළුවන් වෙවි. අභිඥාලාභීන්ට විතරයි පේන්නේ. මෙන්න මේ හිමාලයේ තමයි ජම්බු ගහක් තියෙනවා කියලා සඳහන් කරන්නේ. අතු පහයි තියෙන්නේ. යොදුන් 50ක් දිගයි කියන එක අත්තක් 70ක් 400කට ආසන්නයි එක අත්තක්. මෙන්න මේ අතු පහෙන් ජල ධාරා පහක් වැක්කිරෙනවා කියලා සඳහන් කරනවා. මේ ජල ධාරා පහ තමයි ඉන්දියාව නැමැති පූජනීය භූමිය තෙමාගෙන රට පුරාම ගමන් කරන්නේ ගංගා, යමුනා, ආචිරවතී, සරබූ, මහී කියලා. ඉතින් මේ ගංගා ඔස්සේ තමයි රත්තරන් ගලාගෙන එන්නේ. මේ රත්තරන් උපදින්නේ මේ ජම්බු ගහෙන්. ඒව තමයි සාගරේ තැම්පත් වෙන්නේ. ඒව ගොඩ ගත්තාම තමයි ජාත රූප කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ වර්ණේ අපේ රත්තරන් වලට වඩා දිලිසෙනවා. උන්වහන්සේගේ වර්ණේ ජාත රූප වර්ණයි. රජගහ නුවර මිනිස්සුන්ට මේ රූපය අදාහ ගන්න බෑ.
දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද ගාන්ධර්වයෙක්ද යක්ෂයෙක්ද කියලා කල්පනා කර කර පිටිපස්සෙන් එනවා. බිම්බිසාර රජුරවන්ටත් කිව්වා මහරජය මේ ආශ්චර්යමත් තවුසා කවුද කියලා. රජුරුවත් මාලිගාවෙන් එළියට බැස්සා. කොහාටද තවුසා ගියේ කියලා හොයලා බැලුවා. මෙන්න මේ පැත්තටයි ස්වාමීනි ගියේ. රජුරුව ඉස්සර වුණා පිරිසත් එක්ක යනකොට මේ ආශ්චර්යමත් තාපසයා සිඟාගත් දානි ටික පාණ්ඩවගිරි පර්වතයේ පාමුල වාඩි වෙලා වළඳනවා. දානේ වළඳන නිසා ලඟුන්නේ නැහැ. වැළඳුවාට පස්සේ කතා කරලා ඇහුවා මම සිද්ධාර්ථ කීවට පස්සේ මගේ රාජ්‍යයෙන් භාගයක් ඔබට දෙනවා කිව්වා නෑ මහරජේ. තව දවස් 7කින් හම්බ වෙන්න තියෙන ශක්තිති රාජ්‍ය අතහැරලා මම මේ ඉන්නේ. තවත් රාජ්‍යයක් හොයන්න නෙමෙයි මම හොයනවා සැබෑ රාජ්‍යයක්. ඒක සම්මා සම්බුද්ධ රාජ්‍යයයි. කුමරුනි ඔබට ලෞතුරා බුද්ධත්වය ලැබුණට පස්සේ ඉස්සරළම වඩින්න මගේ රාජ්‍යයට බුදු වෙන්න කලින් බිම්බිසාර රජු ආරාධනාවක් දෙනවා. පිළිගන්නවා ආරාධනාව. එදා මාලිගාවෙන් පිට වෙන වෙලාවේ මාර දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා කියනවා සිද්ධාර්ථය යන්නේ. තව දවස් 7කින් ඔබ සක්විති. සිද්ධාර්ථ අඥාන වෙන්න හදනවද? යන්න එපා සිද්ධාර්ථ මේ සැප දාලා කිව්වා. මාරයට කිව්වා මට ඒ කාම සම්පතේ යල්මක් ඇත්තෙම නැහැ. ඔබේ වැඩක් ඔබ බලාගන්න මගේ ගමන මට යන්න ඉඩ දෙන්න කියලා පිට වුණේ. මාරයා එදා තීරණය කළා කමක් නැහැ සිද්ධාර්ථ. රාගසිත නැහැ කීවනේ. මම ඉන්නව ළඟට වෙලා දූවිලි අංශුවක තරම් රාග මාත්‍රයක් පහළ වුණොත් සිද්ධාර්ථ එදාට මම ඔබට කතා කරනවා කියලා මාරයත් පිටිපස්සෙන් එනවා. උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් ගුරුවරු හොයාගෙන ගියා. තමන් බලාපොරොත්තු වෙන දේ හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර මුලින් සඳහන් කළා වගේ ඉගෙන ගන්න ගුරුවරු හොයනවා නෙමෙයි. එදා සමාජයේ අභිඥාලාභීන් හිටියා. ඒ අභිඥාලාභීන් ළඟටයි ගියේ. ඒ නිසා තීරණය කළා මේ ශරීරයට දැඩි දුක් දෙන ප්‍රතිපත්තිය මට මගේ නිවන හොයන්න ගැලපෙන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ ගාව තියෙන අභිඥා වලින් මට ඒ නිවන හොයන්න බෑ. එදා ඉන්දියාවේ ශරීරයේ දුක් දෙන එක ප්‍රචලිතයි. ඒ නිසා තමයි තනියම නිවන හොයනවා කියලා දුර්ගේශ්වරී කියන කඳු වැටියට ගිහිල්ලා උන්වහන්සේ ආහාර ක්‍රමක්‍රමයෙන් වර්ජනය කර කර අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. මේ අවුරුදු 6ම මාරයා ළඟට වෙලා ඉන්නවා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේට ඒක ලැබුණේ නැහැ. ඊට පස්සේ තීරණය කළා මේ අත්ත කිලමුතාණු යෝගයෙන් කවදාවත් නිවන් හොයන්න බෑ. තීරණය කළා මම යන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදාවට. මධ්‍යම ප්‍රතිපදාවෙන් ආහාර ගන්නකොට නැවත අර ලස්සන මතුවෙන්න පටන් ගත්තා. දුෂ්කර ක්‍රියා සමයේ මම විස්තර කළේ නෑ කාල වේලාව යන නිසා. නැවත ලස්සනයි දැන් දිලිසෙනවා ආපහු ශරීරයේ වැඩිලා. උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් ගයාවේ බෝධි මූලයේ හොයාගෙන වඩිනවා. ඒ වඩින අතර තමයි සේනානී නියම් ගමේ අජපාල කියන නුගරු කුමරණ කරුණේ. සේනානී දියණියගේ බාරයක් තියෙනවා අවුරුද්දක් පුරාවට ඔප්පු කරන්න. මේ බාරය ඔප්පු කරන්න දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා අවශ්‍ය දේවල් සූදානම් කළා. අවුරුද්දක් ලෑස්ති වෙනවා කිරිබත උයන්ද. එළ දෙන්නු 1000ක් අරගෙන විශේෂ එළ දෙන්නේ. මේ එළ දෙන්නු 1000ට කැම කවන්නේ වැල්මී වනාන්තරයක. නිකන් තනකොළ කැවුවා නෙමේ. වැල්මී සමග තනකොළ කණ්ඩ දෙන්නේ. ඒ 1000 කාලෙකදී දෙකට බෙදලා එක 500ක් වැල්මී සහිත තනකොළ කාලා ගඟෙන් වතුර බොනවා. අනික් 500 වැල්මී සහිත තනකොළ කාලා අර 500 දෙනාගෙන් දවාගත්ත කිරි බොනවා. එක 500ක් වතුර බොනවා, එක 500ක් කිරි බොනවා. පස්සේ කිරි බොන 500 දෙකට බෙදනවා. දැන් මේ 500ට කිරි දෙන්නේ කිරි බීලා හැදිච්ච 500ක්මයි. ඒ 500 125කට බෙදනවා. ඒක එහෙම බෙදාගෙන ඇවිල්ලා 14කට එනවා. 14 දෙකට බෙදලා මේ 7 දිනකකින් කිරි දෝලා අනික් 7 දිනාට පෝලා ඒ 7 දිනාගෙන් කිරි දෝලා තමයි මේ කිරිබතට කිරි ගන්නේ. එහෙම කිරි අරගෙන මෙයා කිරිබත හදන්න ලැහැත්තිය ආරංචි වුණා රුක්ෂ දේවතාවා ගහමුලටම වැඩලා බව. රාත්‍රිය පුරාම මේ කිරිබත හැදෙනවා. සඳහන් කරනවා සේනානි දියණිය කිරිබත ලිපේ තිබ්බා. එතන ඉඳලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ගිනි මෙලෙව්වා කියලා. නමුත් ඒ බව සුජාතාවට පේන්නේ නැහැ. මහා බ්‍රහ්ම රාජයා කිරිබත දිහෙලින් ඡත්‍රය අල්ලගෙන හිටියා කියලා සඳහන් කරනවා. සුජාතාව බැඳපු වියනක් තියෙන්න ඇති. නමුත්
මහ බමුගේ ඡත්‍රයත් එතන තියෙනවා. එළි වෙනකොට මුළු රාජ්‍යම සුවඳවත් කරමින් මේ කිරිබත ඉදෙනවා. ඒ තරම් සුවඳයි. සඳහන් කරනවා කිරි පැහෙනකොට දක්ෂිනාවර්තව කිරි කැරකෙවි තමයි පැහෙන්නේ. එක කිරි බින්දුවක් එළියට විසි වෙන්නේ නැහැ කියලා. ලක්ෂයකට වඩා වටින තලියක කිරිබත අහුරගෙන ගිහිල්ලා උත්තමයන් වහන්සේ මගේ ප්‍රාර්ථනාව මුදුන්පත් වුණා. ඒට මගේ උපහාරයයි මේ. ඔබ වහන්සේගේ යම් පැතුමක් වෙත්නම් එය මුදුන්පත් කරගනිත්වා. කිරිබත පිළිගන්නවා. උන්වහන්සේ බාරගත්තා. දවල් වෙනකොට කිරිබතත් අරගෙන නේරංජනා නදිය ගාවට වැඩලා කිරිබත ගම් යුරේ තියලා බෝසතාණන් වහන්සේ නදියෙන් නාගත්තා. ගොඩට ඇවිල්ලා මේ කිරිබත පිඩු 49කට පිඩු කරනවා. පිඩු 49කට පිඩු කළා. සඳහන් කරනවා එක පිඩුවක් තල් ගෙඩියක් වාගේ ලොකුයි කියලා. එක කිරි පිඩුවක් තල් ගෙඩියක් වාගේ ලොකුයි. යටත් පිරිසෙන් මේ කිරිබත එහෙමනම් හාල් සේරු 25ක 30කවත් කිරිබතක් වෙන්න ඕනේ. මේ කිරි පිඩු 49ම වළඳනවා. යටත් පිරිසෙන් අපි සමහරවල් කැම කණ්ඩ යනකොට බත් 67ක් අයින් කරන සිරිතක් අපි ගාව තියෙනවා. එහෙම ටිකක්වත් මාළුවෙක් සඳහාවත් ngකට දැම්ම කියලා සඳහනක් නැහැ. එහෙම නොකලේ ඇයි කියන කාරණාව නම් පින්නතනි වෙනම සාකච්ඡා කරන්න ඕනේ. නමුත් මේක ඒකට කාලය නෙවෙයි. ඒ නිසා එක කිරි පිඩුවක්වත් ඉවත් කරන්නේ නැහැ. කිරි පිඩු 49ම වළඳනවා. දැන් තලිය විතරයි යතේ ලක්ෂ ගාණක් වටින තලිය. මේක අරගෙන බුදු වෙන්න යන්න නෙවෙයි. තීරණය කළා. දැන් හොඳටම දන්නවා බුදු වෙන බව නිමිති දැකලා සිහින දැකලා තහවුරු වෙලා තියෙන්නේ. අන්තිම පරීක්ෂණයක් කරනවා. නේරංජන නදියේ වතුර වේගෙන් පල්ලෙහාට ගලනවා. රන්තලිය ගඟට විසි කරනවා. මම බුදු වෙන බව සත්‍ය නම් පහළට ගලන ගඟේ මේ රන්තලිය උඩුගම් බලා යාවි. වේගෙන් වතුර පල්ලෙහාට ගලනකොට රන්තලිය හැමින් රැලි අතර පැද්දෙමින් උඩුගම් බලා යන්න ගමන් ආරම්භ කරනවා. හරි සතුටුයි. බෝසතාණන් වහන්සේට නොපෙනෙනකන් තලිය උඩුගම් බලා ගිහිල්ලා නාගලෝකෙට වැටුණා. නාගලෝකෙට වැටෙනකොට සද්දය වුණා. මේ රන්තලි කීපයක් එකට ගැටෙනවා. එක උඩ එක වැටෙන්නේ. ඒ වෙලාවේ මහා කාල කියන නාගරාජයා කියනවා පෙරේදත් කෙනෙක් බුදු වුණා. පළමුදත් කෙනෙක් බුදු වුණා. පෙරේදත් කෙනෙක් බුදු වුණා. ඊයේත් කෙනෙක් බුදු වුණා. අදත් කෙනෙක් බුදු වෙනවා. මේක බුදු පෙරහැරක් යම් බලන්න කියලා විශාල නාගසේනාවක් අරගෙන ගයා තීර්ථයට එනවා. ඒ කියන්නේ බුද්ධ අන්තරයක් නාගලෝකෙට එක දවසයි කියන එකයි. ඒ තරම් දීර්ඝායුෂ. බෝසතාණන් වහන්සේ ගඟෙන් එහා පැත්තට වැඩියා. මාර්ගයේ දෙවියෝ විසින් හදලායි තියෙන්නේ. පහන් දැල්වලා තියෙනවා, පුන් කලස් තියලා තියෙනවා, සුදු වැලි අතුරලා තියෙනවා, මල් ලිහලා තියෙනවා. දිව්‍යමය සුවඳින් ප්‍රදේශයේම සුවඳවත් වෙනවා. මාරයත් තාමත් පිටිපස්සෙන් එනවා. රාග සහිත සිතුවිල්ලක් හොයාගෙන මේ අතර සොත්තිය කියන බමුණ කුසතන මිටි 8ක් දුන්නා. ඒ අරගෙන බෝධි මණ්ඩලයට ගිහිල්ලා 3 වතාවක් බෝධි මූලයේ ප්‍රදක්ෂිනා කළා. සඳහන් කරනවා උන්වහන්සේ වෙනුවෙන් ඉපදිච්ච බෝධියේ සිද්ධාර්ථ කුමාරයා මව් කුසෙන් මහ පොළොවට පය තියෙන වෙලාවේ තමයි ගයාවේ වැලි තලාව බිඳගෙන මේ බෝධි වෘක්ෂය මතුවෙන්නේ බෝධි මණ්ඩලය. සම්ම බුදු කෙනෙක්ම බුදු වෙන්නේ ඔතන විතරයි ඒ සඳහා ශක්තිය තියෙන තැන. බෝසතාණන් වහන්සේටත් වයස අවුරුදු 35යි. බෝධින් වහන්සේටත් වයස අවුරුදු 35යි. හරියට ස්වර්ණ පීඨයක හිටවපු රිදී කඳක් වගේ රියම් 50ක් උස බෝධි රාජයාණන් වහන්සේ මනාව තේජාන්විතව පිහිටලා තිබුණා. 3 වතාවක් ප්‍රදක්ෂිනා කළා. රාගසිත වෙලි හම්බ වුණේ නැහැ. මාරයා උන්වහන්සේට කරදර කළා. සිද්ධාර්ථ ඔය ආසනිය උඹෙන්නේ මේ මගේ. ඒ නිසා වහාම මට මගේ ආසනය දීලා අයින් වෙයන් කියලා කිව්වේ. සමහර බෝසතාණන් වහන්සේලාට මාරයාට කරදර කරන්න නැතියා ළඟටවත් එන්න හම්බෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙටත් වඩා ඈත ඉඳලා බුදු වෙන තැන බලනවා මාරයා. බලනකොට සඳහන් කරනවා බුදු වෙලත් නැහැ. ශ්‍රී මුක ධාතුව දිලිසෙනවා පේනවා කියලා. මාරයා එහෙම්ම මාක බලාගෙන පලා යනවා කියලා සඳහන් කරන්නේ. සතපුම් කෝටි ගණනකින්වත් ළඟට එන්න ශක්තිය නැහැ. ඒ වුණාට අපේ බුදුරජාණන් වහන්සේ ළඟට මාරයා ඇවිල්ලා අභියෝග කෙරුවා. ඇයි අභියෝග කෙරුවේ? බලන්න සංසාරي කොහොමද කියලා. දාන පාරමිතාව අන්තිමට සම්පූර්ණ කරනවා වෙස්සන්තර අවදියේ තමන්ගේ දරුවෝ දෙන්න දන් දෙනවා. දරුවෝ දෙන්න දන් දීලා ජූතක බමුණ අරගෙන ගිහිල්ලා හොඳටම තලලා ඉපලකින්
මල්පෙති වගේ හැදුවේ. යනකොට අඬා ගියේ ජාලිය කුමාරයා අහනවා තාත්තේ සමම්පිච්ච මල්ලුඩ නිදි කරවලා සුවඳ පැන් වලින් නාව අපි දෙන්න හැදුවේ අම්මා නැති වෙලාවක මෙහෙම දුකක් දෙන්නද හැදුවේ කියලා අහහා යන්නේ. රජු පස්සෙන් බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට සඳහන් කරනවා සාරිපුත්තේ මං ආදරේ නැති තාත්තා කෙනෙක් කියලා හිතයි. නමුත් සාරිපුත්ත මගේ පුතා එදා එහෙම අහනකොට වෙස්සන්තර රජුරුවන්ගේ අස් දෙකෙන් කඳුළු වෙනුවට වැක්කුරුනේ ලේ කියලා. ඒ තරම් දාරක සෙනෙහසක් තිබුණා. ජූතක බමුණගෙන් ගුටි කාලා දරුවෝ දෙන්න ආපහු දුවගෙන ඇවිල්ලා තාත්තගේ කකුල් දෙක උඩ වැඳිලා කීවා අපි දෙන්න බේරගන්න කියලා. ඒ වෙලාවේ විශේෂයෙන් දුව අඬා ප්‍රකාශයක් කරනවා තාත්තට ඇයි තාත්තේ අපිට මෙහෙම කෙරුවේ කියලා. සඳහන් කරනවා ඒ වෙලාවේ නම් දාරක සෙනෙහස වැඩි නිසා හිතුණා කියලා ලෝක සත්වයාට පිහිට වෙන එක පැත්තක තියලා බෝධිසත්ව ධර්ම පුරලා දාන පාරමිතාව සම්පූර්ණ කරන එක පැත්තක තියලා ලෞතුරා බුදු බව පැත්තක තියලා ජෝතකයා උස්සලා විසි කරලා මගේ දරුවෝ දෙන්න ආපහු ගේනවා කියලා හිතුණා කියලා සඳහන් කරනවා. ඒ සිතුවිල්ල ඇති වෙලා පස්සේ ආපහු හදා ගන්නව නැහැ. උඹලා දෙන්නට වඩා දුක් විඳින අහිංසකයෝ ලෝකේ ඉන්නවා. ඒ සියලු දෙනාටම තියෙන සෙනෙහස ඔබ දෙන්නටත් අයිති. ඒ නිසා මගේ දාන පාරමිතාව සම්පූර්ණ කරලා සංසාර සාගරයෙන් එතරට යන්න මට නැවක් වෙයල්ලා දරුවනේ කියලා තමයි ආපහු බාර දෙන්නේ. නමුත් අර වෙලාවේ දාරක සෙනෙහසට ඉපදුනා කේන්තියක්. අන්න ඒ කේන්තියේ ප්‍රතිඵලය නිසා තමයි මාරයා ඇවිල්ලා කරදර කරන්නේ. පේනවද සංසාරේ කොහොමද කියලා. මෙතරම් පුණ්‍යවන්ත පිම්පිඩකටත් වැරදිච්ච තැන සංසාරේ මෙහෙමනම් අපිට කොයිතරම් වැරදිනවද කොයිතරම් වැරදිලා ඇද්ද. උඹට අයිති නෑ ඔය ආසනේ කියලා කියහම සාක්ෂි තියනවද කියලා බෝසතාණන් වහන්සේ අහුවා. දසදහසක් සක්වලින් ආපු කෝටි 100කට වඩා මාර පිරිස කෑ ගහලා කියනවා අපි සාක්ෂි කියලා. සක්වල හෙල්ලෙනවා කෑ ගහනකොට. ඒ වෙලාවේ මාරයා ආපහු අහනවා සිද්ධාර්ථ ඇහුණද කියලා. තියනවද ඔබටත් සාක්ෂි කියලා ඇහුවා. ඒ වෙලාවේ තමයි කල්පනා කළේ මහා සාගරයේ ජලයට වැඩිය ලේ දන් දුන්න බව සත්‍යයි. මහ පොළොවේ පස් වලට වැඩිය මස් දන් දුන්න බව සත්‍යයි. ඔටුනු පලං හිස් දන් දුන්න බව සත්‍යයි. දරු පැටවු කෝටි ගණන් දන් දුන්න බව සත්‍යයි. අහසේ පායන තරු වලට වැඩිය අස් දන් දුන්න බව සත්‍යයි. මට සාක්ෂි නැද්ද කියලා හිතනකොට මහ පොළොව වෙවුලුවා කියලා සඳහන් කරනවා. ඒ වෙවුලන වේගෙට වසවර්ති මාරයාගේ හස්තියා මාරයාගේ පිට හොලවලා මාරයා විසි කරලා ගිරිමේකලා පැනලා දුවනකොට අනික් සියලුම මාර පිරිස පැනලා දීවා. ඉර බහින්ද කලින් මාරයා පරාජය කරලා 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා බෝධි මූලයට ගොඩ වෙලා 4 දිශාව බැලුවා. නැගෙනහිර දිහාව බලනකොට විතරක් ලෝකේ නිශ්චලයි. අනික් පැත්තවල් බලනකොට ලෝකේ පැද්දෙනවා. ඒ කියන්නේ බුදු වෙන්න වාඩි වෙන්න උත්තරවත් දකුණවත් බටහිරවත් ගැලපෙන්නේ නැහැ. පූර්ව දිශාව විතරයි ඒ සඳහා සූදානම් වෙලා ඉන්නේ ශක්තිමත් තැන. පස් ගොඩක් ගහක මුලක් උඩ ඉඳගෙන නම් බුදු වෙන්නේ නැහැ. මෙතනයි සුදුසු කියලා බලනවාත් සමගම 14 රියන් වජ්‍රාසනයයි එතන මතුවෙන්නේ. මොනවටද ලෝකේ වජ්‍ර කියලා කියන්නේ? වජ්‍ර කියලා කියන්නේ දියමන්ති වලට. එහෙමනම් සියලු මාණික්යන්ට අධිපති වගේ දියමන්ති. එහෙමනම් අපි රත්තරන් ගැන කතා කළා වගේ අපි ගාව තියෙන වජ්‍ර නෙමෙයි මේවා ඊට වඩා සුවිශේෂී වජ්‍ර ආසනයක් පහළ වෙන්නේ 14 රියන්. මේ ආසනයේ උඩට ගොඩ වෙලා මේ මණික් ආසනේ පාගගෙන බමුණ දුන්න කුසතන ටික එලලා පාත්‍රයයි සිවුරයි පැත්තකින් තියලා වාඩි වෙනවා. උන්වහන්සේ බෝධින් වහන්සේට පිට දීලා බෝධින් වහන්සේගේ පත්‍ර බෝසතාණන් වහන්සේගේ හිසට ඉහෙලින් මණික් කුඩයක් ඉහෙලුවා වගේ ලෙල දෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේ ප්‍රාර්ථනාවක් කරනවා මගේ ශරීරයේ ලේ මස් යට නහර වේලිලා ගියත් මගේ ශරීරයේ ලේත් නහරත් හමත් වේලිලා ගියත් මගේ ශරීරයේ ලේත් හමත් වේලිලා ගියත් ඇටත් නහරත් ඉතුරු වෙතොත් ඉතුරු වෙනවා. ලේත් නහරත් වේලිලා යතොත් වියලියේවා. ඇටත් නහරත් ඉතුරු වෙතොත් ඉතුරු වේවා. චතුරංග සමන්නාගත වීරිය. සියල්ල වේලිලා නහරයි ඇටයි විතරක් ඉතුරුනත් බුදු වෙන්නේ නැතුව මෙතනින් නැගිටින්නේ නැහැ කියලායි තීරණය කෙරුවේ. එතකොට හිතෙන්න පුළුවන් ලේ වේලිලා කොහොමද නහර ඉතුරුනේ කියලා.
පාලියෙන් නහර කියලා කියන්නේ ලේ ගමන් කරන ඒවට නෙමෙයි. පාලියෙන් නහර කියලා කියන්නේ කණ්ඩරා වලට. කණ්ඩරා කියලා කියන්නේ මස් දිය වෙලා ගියත් ඉතුරු වෙන ශක්තිමත් මාංශ පේශි වර්ගයක් කණ්ඩරා කියලා කියන්නේ. එහෙනම් ඒකයි ඒවට තමයි පාලියෙන් නහර කියලා කියන්නේ. අපි සිංහලෙන් කණ්ඩරා කියලා කියනවා. ඒකයි නහරත් ඇටත් ඉතුරු වෙතොත් ඉතුරු වේවා. කෙසේ වෙතත් උන්වහන්සේ මෛත්‍රී කර්මස්ථානයෙන් ආනාපාන සතියෙන් පටිච්ච සමුප්පාදයෙන් යමක ඥානය අවබෝධ කරලා යමක ඥාණයෙන් පටිච්ච සමුප්පාදයේ නැමැති සාගරය අග ඉඳලා මුලටත් මුල ඉඳලා අගටත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනවා සඳහන් කරනවා යමක ඥානය කියලා කියන්නේ විශාල හැන්දක් පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මහා සාගරයක් මේ විශාල හැන්ද අරගෙන උන්වහන්සේ මේ සාගරේ කලම්බ හොයනවා මේක පතුලේ මොනවා හරි තියෙනවද කියලා හරියට අපේ අතේ තියෙන හැන්ද අපි හොදි ඇතිලියට දාගෙන කාල් ගගා මේ කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවද කියලා හොයනවා වගේ උන්වහන්සේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය මෙනෙහි කරනවා යමක ඥාණයෙන් උන්වහන්සේට හම්බෙනවා සාගරයේ පතුලේ තියෙන ආශ්චර්යමත්ම වූ මාණික්‍ය නැමැති ਸਰවඥතා ඥානයේ ප්‍රතිවේද කරනවත් සමගම මුලින් සඳහන් කරපු නිමිති 32ම පහළ වෙනවා ලෝක ධාතුව තුළ උන්වහන්සේ සව් කෙලෙස් නැසලා සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්නවා මාර්යා ඉවත් වෙලා යනවා කෙලෙස් සහිත සිද්ධාර්ථගෙන් 6 අවුරුද්දක් තිස්සේ රාගසිත වෙල්ලක් තබා රාගයේ නැමැති බිඳක්වත් දැක ගන්න බැරි වුණා නම් සව් කෙලෙස් නැසපු මේ මහෞත්මයා ගාවින් මං කොහෙන් රාගය හොයන්නද කියලා මාර්යා එතනින් තමයි අතහරින්නේ එදා මාලිගාවෙන් පිටිපස්සෙන් යන්න පටන් ගත්ත ගමන. ඉතින් සතිය ගත කළා දවස් 49යි සුජාතාව කිරිබත් පූජා කරලා තියෙන්නේ මේ දවස් 49ට මැති වෙන්නයි. පින්ඩපාතේ වඩින්නේ නැහැ ওই කාලේ. එහෙනම් සුජාතාව තරම් දන් දීපු කෙනෙක් මේ ලෝකේ වෙන හම්බෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේගේ අන්තිම ආහාර වේලත් ලෞතර බුදුරජාණන් වහන්සේට බුදු වෙච්ච තැන ඉඳලා අලුතෙන්ම දවස් 49කට දන් දෙන්නත් ඈ සංසාරේ මොනතරම් පාරමිතා පුරලා තියෙන්නේ නැද්ද? ඒ දානේ පිහිටෙන් තමයි මේ දවස් 49ම භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. පළවෙනිම සතිය බෝධි මූලයේ දිහා බැලුවා කියලා සඳහන් කරන්නේ මේ බලාගෙන ඉන්නේ මොකක් දිහාද? මේ මාණික්‍යමය ආසනයේ දිහා මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක්. මේ සංසාරේ ඉස්මස්ලේ දන් දෙමින් නොවිදිනා දුක් මම වින්දේ මෙන්න මේ ආසනයේ නිසයි මේ ආසනයේ උඩ වාඩි වෙන්නයි කියලා ඇති වෙච්ච අපමණ ප්‍රීතිය නිසා තමයි උන්වහන්සේ මේ වජිරාසනයේ දිහා පළවෙනි සතියේ බලාගෙන හිටියේ. ඉතින් මෙහෙම ගමනක් ආපු අතිශයින්ම නික්ලේශී උත්තමයෙක් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඉතින් මේ චරිතය පිළිබඳව ජීවිත කාලෙම මෙතන ඉඳලා සාකච්ඡා කරුවත් ඒක ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබට මට අදාහ ගන්නම පුළුවන් චරිතයකුත් නෙවෙයි. අපිට තේරුම් ගන්නම බෑ කවුද සම්මා සම්බුද්ධ කියලා. අද රූපකයෙන් නැහැ. නමුත් ජීවමානයි. මහා පරිනිර්වාණ සූත්‍රයේ දීඝනිකායේ දෙවෙනි පොතේ 242 වෙනි පිටුවේ මහා පරිනිර්වාණ සූත්‍රය ආරම්භ වෙන තැන බුදුරජාණන් වහන්සේගේ අන්තිම වචනය පැහැදිලි කරන තැන දේශනා කළා තාම තමන් වහන්සේ පිරිනුවම් පෑවේ නැති බව. ලෝක සත්‍යයට අනුකම්පාවෙන් තවත් වැඩ ඉන්නවා. රූපකයෙන් පේන්නේ නැහැ. ඒ නිසා තමයි ශ්‍රී දේහයේ වැඩ හිටපු ධාතුන් වහන්සේලා අපට ඉතුරු කරලා දුන්නේ. අපිට පූජා පවත්ව ගන්න, අපිට වන්දනාමාන කරගන්න. බුදු කෙනෙකුගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයයි. ඒ රාජ්‍ය ඇතුලේ ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා, හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. අපි විතරක් නෙමෙයි මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් තියෙනවා. මේ එකක්වත් නවීන විද්‍යාවෙන් නම් තහවුරු කරන්න බෑ. කවුරුවත් බටහිර විද්‍යාවත් එක්ක බුදුදහම සංසන්දනය කරන්නත් එපා. ඒක මහලොකු පැටලෙවිල්ල. ඒක මහලොකු අහිංසකකම. මේ නිරය සහ දිව්‍ය ලෝක පිළිබඳව කරපු දේශනාවකදී මට ඒක මිනිස්සෙක් ලියුමක් කියවලා තිබුණා. ස්වාමීන් වහන්සේ ලෝකෙටම කරන දේශනාවකදී ඔබ වහන්සේ මේ වාගේ සාවද්‍ය ප්‍රකාශ කරන්න එපා කියලා. ඉතින් මේ නිරය තියෙන දුරයි දෙව්ලොව තියෙන දුරයි ගැන සඳහන් කරපු නිසා ඔහු සඳහන් කරලා තිබුණා මහ පොළොවේ විශ්කම්භය සතපුම් කීයක්ද තියෙන්නේ කියලා සඳහන් කරලා තිබුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහ පොළොවේ ගැඹුර යොදුන් 42000 ගණක් කියලා. 240000ක් කියලා. මහ පොළොව යටට ගැඹුරුයි සතපුම් 240000ක් කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒක බුද්ධ දේශනාව මිසක්
අපිට වෙන කිසි විද්‍යාඥයෙකුට මේ සොයා ගැනීම දක්වා ළඟා වෙන්නවත් බෑ. විද්‍යාව කාලෙන් කාලයට වෙනස් වෙනවා. මෙතන ඇති 2000 අවුරුද්දට කලින් ඉස්කෝලේ ගිහිල්ලා විද්‍යාව ඉගෙන ගත්ත අය. එහෙම අය ඉන්නවා නම් ඔබට මතක ඇති ඒ විද්‍යාඥයෝ 2000ට කලින් කිව්වේ සූර්යයා ගමන් කරන්නේ නැහැ. සූර්යයා එක තැනක තියෙනවා කියලා. 2000න් පස්සේ විද්‍යා පොත් අරගෙන බලන්න විද්‍යාඥයෝ මොනවද කියන්නේ කියලා. 2000න් පස්සේ පොත්වල විද්‍යාඥයෝ කියන්නේ සූර්යයා ගමන් කරනවා කියලා. නමුත් මීට අවුරුදු 2660 ගණනකට කලින් මේ මහා වීරෝත්තමයන්න් වහන්සේ දේශනා කළ සූර්යයා ගමන් කරන බව. එhmenan බුද්ධ වචනේ එදත් සත්‍යයි අදත් සත්‍යයි. නමුත් විද්‍යාඥයන් ප්‍රකාශය කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඒ නිසා සංසන්දනය කරන්න බෑ. මේ විද්‍යාවයි බුදුදහමයි සංසන්දනය කරන්න කියලා පැටලිච්ච තැන් බොහොමයක් පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේ බුද්ධ දේශනාව ලෝකේ පරම ශ්‍රේෂ්ඨයි, පරම සත්‍යයි. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා මහා ධාතු, මධ්‍යම ධාතු, කුඩා ධාතු කියලා කොටස් තුනකට බෙදුනා. මහා ධාතුන් වහන්සේලාට කැරුණාට පස්සේ කුඩා ධාතු අබෑටයක් වගේ. මේ අබෑටයක් වගේ ධාතුන් වහන්සේ මේ ඉරවල් හඳවල් කෝටි ලක්ෂයක් පායන ප්‍රදේශයේ එක නමක් වැඩ ඉන්නවා නම් ඒ අබෑටයක් වගේ එක නමක්. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේම මේ ධාතුන් වහන්සේ වැඩ ඉන්න තාක්කල් මේ කෝටි ලක්ෂයක් සක්වල ඇතුලේ කිසිම පසේ බුදුරජාණන් වහන්සේ නමක්, කිසිම ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධත්වයේ ලබන්නේ නැහැ කියලා. එයින් නොලබන හේතුව මේ අබ ඇටයක් වන් ධාතුන් වහන්සේ වැඩ ඉන්න හින්දා. එහෙනම් ඒකෙන් අර්ථවත් කරනවා තාමත් මේ බුද්ධ රාජ්‍යය ඇතුලේ මහරජුරු වැඩ ඉන්නවා, තව කෙනෙකුට රජ වෙන්න අයිතිය නැහැ කියලා. එහෙනම් ධාතුන් වහන්සේ නමක් දැකලා වඳිනවා කියන්නේ සංසාරේ වෙනම පින් කරලා තියෙන්න ඕන, දැකගෙන ශ්‍රද්ධාව උපදවලා වඳින්නේ. එහෙනම් ඒ කරුණු ඊතරම් ආශ්චර්යයි. උන්වහන්සේ වෙනුවෙන් චෛත්‍යයක් හදලා පූජා කරන්නයි මේ පින්නතුන් විශාල පිරිසකගේ මහා බලාපොරොත්තුව. බොහොම ලස්සන චෛත්‍යයක් හදලා සම්බුද්ධ ශාසනයට පූජා කරා. පින්නතුනේ අත්තදස්සී භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ පිරිනවම් පාලා. එක යක්ෂ සේනාධිපතියෙක් බොහොම දුකටපත් වුණා. මම ලෝකේ ඉපදිච්ච කාලේ අඳුරු පහන් දැල්වෙනවා මිසක් සැබෑ පහන නිමිලා ගිහිල්ලා. බොහෝම ਸੰతాපෙන් ඉන්නකොට සාගර කියන මහරහතන් වහන්සේ දැක්ක මේ යක්ෂයාගේ සිටවිල්ල. එහෙම දැකලා මේ යක්ෂයා ළඟට සාගර මහරහතන් වහන්සේ එනවා. ඇවිල්ලා අහනවා කින්නු සෝචසි මා භායි, මගේ සහෝදරයා ඇයි ශෝක කරන්නේ? ඒ වෙලාවේ කියනවා බුදුන් පිරිනිවන් පාලා මං උපදිනකොට ශෝක කරන්න එපා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වන්දනා කරන්න ඕන නම් ඔබ හදන්න චෛත්‍යයක් හදලා ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේට මේ චෛත්‍යයට උපස්ථාන කරන්න කිව්වා. බුදුන්ට උපස්ථාන කරනවා කියලා හිතාගෙන අප්‍රමාණ ප්‍රීතියෙන් පිනා ගියා යක්ෂයා. මම සංකප්පා මඤ්ඤාය සාගරෝ නාම ශාවකෝ, මගේ සංකල්පනාව දැක්කා සාගර නම් ශ්‍රාවකයන් වහන්සේ, උන්වහන්සේ මට ඉදි කරන්න කිව්ව චෛත්‍ය හදලා අවුරුදු 5ක් මේ යක්ෂයා උපස්ථාන කළා. මැරිලා දෙව්ලොව ගියා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා බුද්ධ ශාසනය පැහැදිලා පැවිදි වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. මේ රහත් වෙන්නේ චෛත්‍ය හදලා පින සිද්ධ කරගත්ත කුසලයේ. අපේ ශාසනයේ ඉන්නවා පුලින්නතූපීය කියලා මහ රහතන් වහන්සේ නමක්. තේරාපදාන වල අපි අය කියවලා බලන්න. මේ පුලින්නතූපීය, පුලින්න කියන්නේ වැලි වලට මේ ගොපළු දරුවෙක් ඇවිදගෙන යනකොට ගංගාවේ වැලි වලින් හැදුවා චෛත්‍යයක්. චෛත්‍ය හරීම ලස්සනයි, වැලි වලින් හදාපු චෛත්‍ය. තව ටිකකින් හේදිලා කැඩිලා යනවා. නමුත් චෛත්‍ය දාලා එන්න දුකේ බෑ. 이르දියෙන් කිනිහිරි මල් නෙළුවා. ඒ කියන්නේ මෙයාට 이르දි තිබුණා. කිනිහිරි මල් ඉර්දියෙන් ගියලා මේ චෛත්‍යය පූජා කළා. පූජා කරලා මල් වේලෙයි කියලා අතු හිටෙව්වා. අතු හිටවලා හේවන කෙරුවා. මේ තවුස මැරිලා ගියා. මැරිලා ගිහිල්ලා දෙව්ලොව උපන්නා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙට ආවා. අම්මයි තාත්තයි දෙන්න
බුදුරජාණන් වහන්සේගේ කපටික ධාතුන් වහන්සේ නමක් කියලා කියන්නේ ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ පොත්ත. රන් කරඬුවක තැන්පත් කරලා ජීවමාන බුදුරජාණන් වහන්සේට වගේ වඳිනවා. මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙමයි. බුදුන් වැඳ ගන්න එන්න බොහෝම ඈත ප්‍රදේශයක ඉන්න නිසා බෝධීන් වහන්සේගේ පොත්තට වඳින්නේ. සඳහන් කරනවා හැමදාම වඳිනවා. පොය දාට එළි වෙනකන් වඳිනවා. අවුරුදු 7යි පුංචි පුතාට අම්මා තාත්තා වඳින දිහා බලාගෙන හිටියා. කරඬුව දිහා බලාගෙන ඉන්නකොට එදා වැලි චෛත්‍ය හදාපු ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. මේ දරුවා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. අම්මා තාත්තා වඳින දිහා බලලා එදා කරපු පින වැලි වලින් හදපු චෛත්‍යය. එහෙමනම් අදත් චෛත්‍යයක් හදලා සම්බුද්ධ ශාසනයට පූජා කරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ විහාරස්ථානයේ ජීවමාන කෙරෙව්වා කියන එකයි. මොන තරම් ගැඹීරද? බිම්බිසාර රජුගේ යටිපතුල් පැලුවා මරණාසන්න වෙනකොට. භික්ෂුන් වහන්සේලා ඇහුවා ස්වාමීනි සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා මෙතරම් දුකකට භාජනය වුණේ ඇයි කියලා. පැහැදිලි කළා මහණෙනි පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් සහිත චෛත්‍ය මළුවට පාවහන් දාලා පය තියාපේකේ පාපයටයි ඔය යටිපතුල් පැලුවේ කියලා. මේ ආත්ම විතරක් නෙමේ ආත්ම ගණනාවක විඳගෙන එනවා කියලා සඳහන් කළා. කොයිතරම් ගෞරවණීයද, කොයිතරම් ගැඹීරද, මොනතරම් පූජනීයද එදත් අදත් ලෝක සත්‍යයා සතර අපායාදී දුකෙන් නිදහස් කරන්න මේ මහා වීරයන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ නිසා මේ පින්නතුන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කරන්න සූදානම් වෙන නිසා ඒ වෙනුවෙනුයි මේ පින්කම. එහෙනම් ලෝක ධාතුවේ පහළ වෙච්ච මේ ආශ්චර්යමත් උත්තමයන්න් වහන්සේ නැවත වඩා හිඳවනවා වාගේ ශ්‍රේෂ්ඨ පින්කමක් කරන්න තමයි මේ පුණ්‍යවන්ත පිරිස සියලු දෙනා එකතු වෙලා සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් ශ්‍රද්ධාව උපද්දවා ගන්නයි අපි මේ මහා විරුවාණන් කවුද කියලා කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරගන්න යෙදුනේ. එහෙමනම් මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලය, මේ අත්පත් කරගත්ත ධර්ම දානයේ කුසලය, ධර්ම ශ්‍රවණානි සංසය, සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ චෛත්‍ය රාජ්‍යය ඉදි කරලා හැකි තරම් ඉක්මනින් බුද්ධ ශාසනයට සතු කරලා පූජා කරන්න එළඹෙන පොසොන්පුර පසළොස්වක පොය දවසෙන් ආරම්භ කරන්න අපිට භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සියලුම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයට, බ්‍රහ්ම රාජ මණ්ඩලයට අපි අද දැනුම් දෙමු. උතුමාණන් වහන්සේලා සියලු දෙනාම මේ කාරණාව දෙස බලත්වා ඔබ වහන්සේලා එළඹෙන වෙසක් පුර පසළොස්වක පොය දවසේ සුධර්මා දේව සභාවට සහභාගී වෙන බව සත්‍යයි. ලෝකෙ මිනිස්සු කරන්න යන පින්කම් කටයුතු ඔබ වහන්සේලා සුධර්මා සභාවේ සාකච්ඡා කරන බව සත්‍යයි. මෙවර වෙසක් පුර පසළොස්වක පොය දවසේ සුධර්මා සභාවේ සාකච්ඡා කරන විශේෂ කරුණක් හැටියට අපි විසින් ඉදිකරන්න සූදානම් කරපු චෛත්‍ය රාජ්‍යය පිළිබඳව ඔබ වහන්සේලා සාකච්ඡාවට භාජනය කරත්වා. ඔබ වහන්සේලාගේ ආශිර්වාදය අපට ලබා දෙත්වා.